පොඩි වචන ටිකක් එව්වේ නැත්තේ ඩික්ටේෂන් වල අපි අඟහරුවාද කළා. ඉතින් ඒක දවසක් නැති නිසා බලමු අපි මේ ටික සාකච්ඡා කරන්න. හරි. ඉංග්‍රීසි වලින් ලියන්න කියලා තියෙන්නේ අපිට. වැස්සට අපි කියනවා මොකද්ද? රේන් නේ. බලන්න හරිද කියලා 20න් කීයද කියලා අපි ලකුණු බලනවා. රේන්. ඒතර වහිනා වැස්ස verb එකයි noun එකයි දෙකම එකයි. ඊට මොනරා peacock. සර් ඔව් කියන්නේ. සර් දහස කියන්නේ 18 නේද? 1000. COCK. peacock. කපිතාන් කොහොමද කියන්නේ කපිතාන්? ඔක සිංහලේ භාවිතය අඩුයි කට්ටිය. කැප්ටන්. කැප්ටේන් වගේ ලියන්න ඕන. TAIN. හරි? TAN නෙමෙයි TAIN කැප්ටන්. ඊළඟ අහිංසක innocent. innocent වගේ ලියවනම් හරි. innocent. CENT. දහස කියන්නේ 1000 කියන එක 1000. ඊළඟ සිංහල තේරුම් ලියන්න තියෙන්නේ එකකට එක ලකුණ ගන්න හිමි වෙනවා. ක්ලියර් කියන්නේ පැහැදිලි. පැහැදිලි. nostrils නාස්පුඩු. nostrils නාස්පුඩු. සවසැප් කටුවනෝද. නැත්නම් සමහර අය කියන්නේ කටුආත කියලානේ. කටුවනෝද. මොකද්ද සර්? කටුවනෝද කියලා කියන්නේ කටුආත කියලා කියන සමහර අයකට. සවසැප්. 4 blood pressure රුධිර පීඩනය. රුධිර පීඩනය. high blood pressure කියලා එහෙම කියනවා නම් අධිරුධිර පීඩනය. express ප්‍රකාශ කරනවා. තව තේරුමක් තියෙනවා ශීඝ්‍රගාමී. ඔයාලා අහලා ඇති express bus, express train කියලා එහෙම කියන්නේ ශීඝ්‍රගාමී. right. ඊළඟට තියෙන්නේ රෝද පුටුවක්. කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? how we say wheel chair. wheel chair. WHEEL chair. ඊළඟ එකේ තියෙන වනාන්තරයක් නේද? forest. කවුරු හරි ඉතින් ජංගල් ලියලා තිබුණා නම් ලකුණු දෙන්න. ජංගල් කියන්නේ පුංචි කැලයක්. garden ලියපු අය කවුරු හරි ඉන්නවද? garden කියලා ඉතින් අපිට ගන්න බැහැ. ඉතින් ලොකු අත්තක් වගේ පේනවා. forest. ඊළඟට තියෙන්නේ office එකක්. කාර්යාලය. OFFICE. අදත් ඉතින් ටිකක් වැහිබර කාලගුණයක් තියෙන්නේ නේ. සමහර අයගේ පැති වලට වහිනවත් ඇති. තමයි සමහර වෙනවා කට් වෙනවා එහෙමත් වෙනවා. මේක ලෝරි. අන්තිම එකේ මොකද්ද මේ තියෙන්නේ? මොකද්ද මේ රූපේ? ඒ පල්ලියක්ද සර්? ඔව් මුස්ලිම් පල්ලියක් නේ සාමාන්‍යයෙන් ඔය හැටි දෙන්නේ. ඔකට කියන්නේ අපි මොස්ක්. MOSQUE. මොස්ක්.
එතකොට මේ ක්ලාස් එකේ ඉන්න හැමෝම ස්පෝකන් එකට ජොයින් වෙන්න. ඔයාලා මුදල් ගෙවන්න ඕනේ. හොඳේ. ආඩේ අවස්ථාව මන් දීලා තියෙනවනේ මේ ගෲප් එකේ නැති අය මට පොඩ්ඩක් මැසේජ් එක දාන්න. මොකද එතකොට එතනිනුත් ඔයගොල්ලන්ට තා දැනුමක් කවර් කරගන්න පුළුවන්. මේ ඉන්න මොකද අවසාන කාලය දක්වා ඉඳපු අය ටිකට මම chance එකක් දෙන්න ඕන නිසා මේ ස්පෝකන් ක්ලාස් එකට මේ ඉන්න අය ටික හැමෝම ජොයින් වෙන්න. හරිද? මොකද එතනිනුත් ලොකු දැනුමක් ඕගොල්ලන්ට කවර් වෙනවා. ඒක ඊයේ තිබ්බ නේද සර්? ඊයේ කරේ නෑ පුතේ ඊයේ ලයිට් නැතුව මේ අඟහරුවාදා තමයි දාලා තියෙන්නේ. හරිද? අඟහරුවාදා 6ට. අඟහරුවාදා 6ට ගැටලු තියන අය ඉන්නවද මෙතන ඉන්න අයගේ? ඉන්නවනම් දැන් කියන්න සද්ද නැතුව ඉන්න නැතුව. නෑ සර්. නෑ සර් නෝ. මොකද දන්නවද මං ඉස්සරහට හිතාගෙන ඉන්නේ සැටර්ඩේ නොදා ටියුස්ඩේ වලටම හදා ගන්න තමයි දැන් මේ සතිය පන්ති තිබුණාම කතා කළා. මේ මොකද මේ සැටර්ඩේ වල වැඩි ක්ලාස් මටත් වැඩි ළමයින්ටත් තියෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා මේ ඉන්න අය හැමෝම ජොයින් වෙන්න. මේ නැති අය මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මම ගෲප් එකට ඇඩ් කරන්න. නම ඒක වදපාට දෙන්නේ අඟහරුවාදා 6ට තියෙනවා නේද? මොකද ඒකෙන් ඔයගොල්ලෝ ලොකු දැනුමක් කවර් වෙනවා ඒකෙන්. ඒකයි මේ මම කියන්නේ ඒ අවස්ථාව දුන්නේ මොකද දැන් ළමයි අඩුයිනේ. දැන් කලින් මට ඒ අවස්ථාව දෙන්න දුන්නේ මම. හැමදාමද බලමු දැන් අඟහරුවාදා මම ආවා මම අනිත් අයටත් එක්ක කතා කරලා මම දැන්ට හිතාගෙන ඉන්නවා අඟහරුවාදාටම ඒක චේන්ජ් කරගන්න. මොකද සෙන්සුරාදා ක්ලාස් වැඩි නිසා. ඔයාලා ටිකට පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඉතින් ඒක ඉන්න තා පිට අර රැකියා කරන අයනේ ඒගොල්ලෝ කොහොමත් හැන්දෑවට ගැටලුවක් වෙන එක නැහැ. හරි? සර්. ඔව්. සර් ටියුස්ඩේද තර්ස්ඩේද? ටියුස්ඩේ නෑ. ටියුස්ඩේද? ඔව් ටියුස්ඩේ අඟහරුවාදා. හෙට නෙමෙයි අනිද්දා තියෙන්නේ. දැන්ට ගෲප් එකේ නැති අය මැසේජ් එකක් දාලා තියන්න මම ස්පෝකන් එකට මම ඇතුළත් කරන්න කියලා දාන්න. හරි. හොඳයි ඊළඟ එකට යන් අපි today is a rainy day නේ. today is a rainy day. ආරම්භක අකුර කැපිටල් වෙන්න ඕන ලියද්දී අවසානයේ ෆුල් ස්ටොප් තියන්න ඕන. ඊළඟ එකේ තියෙන්නේ ක්වෙස්චන් එකක් වෙන්න ඕන. එහෙනම් can මුලට දාන්න ඕන. Can I leave a message? Can I leave a message? Can I leave a message? මට පණිවිඩයක් තියන්න පුළුවන්ද කියලා. ඊළඟ එක මේකත් ක්වෙස්චන් එකක් එන්න ඕන. Could you please? හොඳයි. Could you please? Could you please get a site කියලා එන්න ඕන. හොඳයි. ඒක ප්‍රශ්නයක් එන්නේ. Get a site. කරුණාකර පැත්තකට වෙන්න පුළුවන්ද කියලා අපි අහනවා. ඒක ක්වෙස්චන් මාක් දාගන්න. මම මේක වාට PDF එක දාන්නම් ක්ලාස් එකෙන් පස්සේ. ඊළඟ එක please turn over. Please turn over. දන්නවද මේකේ තේරුම? ඔය පේපර් වල එහෙම සමහර letters වල PTO කියලා ගහන්න. Please turn over කියන්නේ
කරුණාකර අනෙක් පිට පෙරලන්න කියලා. ඒක ඔයගොල්ලෝ දැනගෙන තියන්න. කරුණාකර අනෙක් පිට පෙරලන්න. Please turn over. paper වල එහෙම තියනවා. ඒ කියන්නේ මේ පළවෙනි පැත්තේ ඉවර නැතුව දෙවෙනි පැත්තට යන්න කියනවා නම් යටි ගහලා තියෙන පීටි. ඊළඟට there are not problems for us. For us. There are not problems for us. හරි. හොඳයි. බලන්න 20න් කීයක් හරිද කියලා. 14යි. 14යි නේ. කියන්නේ අඩුපාඩු තියෙනවා දන්නේ නැති තැන් තියෙනවා නේ. හරි. ඒවා හදාගන්න. ඔකෝයි මම පොඩි ඇගීමක් කරේ. අද දවසේ අපිට තියෙනවා නේ ඇසෙස්මන්ට් ටෙස්ට් එක සාකච්ඡා කරන්න. ඒක හැමෝම කරලා ඇති කියලා මම හිතනවා. ඒක කරලා නැත්නම් අඩුපාඩුවක් කරන්න ඕන සති දෙකක කාලයක් තිබුණා. නේ. හරි. අපි ඒක සාකච්ඡා කරලා බලමු. දැන් ඔයාලට ටර්ම් ටෙස්ට් එකක් තියාවි ඉස්කෝලේ දැන් මේ මාසේ අන්තිම වෙනකොට මම දැන් ලබන සතියේ ඊළඟ සතිය විතර පේපර් එකක් දාන්න අලුත් පන්ති මේ කියන්නේ අලුත් එකට යන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා ලබන අවුරුද්දේ මෙහෙම කරනවානේ පන්තියේ. ඔව් අනිවාර්යෙන් ඔන්ලයින් ක්ලාස් එක යනවා. ඒක තමයි මම කිව්වේ දැන් අවසාන සතියේ දෙසැම්බර් අවසාන සතියේ අපි අලුත් පන්ති පටන් ගන්නවා. හරි? මේ පිළිබඳව යාළුවෝ දැනුවත් කරන්න. ඉතින්දි මම සැලසුම් කරලා තියෙන දැනට පන්ති ටික වෙන් කරලා එකින් එක කරන්න ඉස්කෝලේ සිලබස් එකත් එක්කම කරන්න ඕන නිසා. ඉතින් ඒ නිසා ඔයාලත් පොඩි උත්සාහයක් කරන්න යාළුවන්ට දැන් ඕගොල්ලෝ අපිත් එක්ක දැන් කාලයක් හිටියා. ඉතින් ක්ලාස් එක කරන්නේ කොහොමද කියන එක අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඔබ පෞද්ගලිකව දන්න යාළුවෝ දැනුවත් කරලා සම්බන්ධ කරගන්න එක ගෲප් එකක 10ක්වත් අපි හදාගන්න උත්සාහයක යෙදෙමු. මොකද නැත්තම් ආලුයිනේ කරන්න ගියාම නේද? ඈ? එතකොට මාසෙ 500යිද? නෑ ඒක මං ඊටත් වැඩිය අඩු කරලා ඔයගොල්ලන්ට පොඩි මේ පැකේජ් එකක් හදලා දෙන්න සැලසුම් කරලා තියෙනවා. සමහර රුපියල් 300 350ක් විතර වෙන්නේ මාසෙකට. හොඳේ. එහෙම සැලසුමක් හදලා තියෙනවා. මම ඒක පිළිබඳව කියන්නම් ටික කරලා. ඒ කියන්නේ ළමයින්ට අපි අර නොමිලෙම කරන්නේ වහම අර අගයක් නිසා පුංචි සරල ආයතන තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඔව්. ජිනුත් පැහැදිලි නෑ පුතේ සිග්නල් නෑ ඔයාට. මට පිට නෑ අද කළේ. මේ තව මොකද ටච් කියන්නේ මොකද්ද කියලා කියනවා. ටච් කියන වචනයක් තිබ්බද ඔකේ? චර්ච් කියන එක වෙන්නේ. හරියට. චර්ච් කියන්නේ අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට ඔය ඇවිල්ලා තියෙන මං හිතන්නේ චර්ච් කියන්නේ ක්‍රිස්තියානි පල්ලිය. හරි? මුස්ලිම් පල්ලියට අපි මොස්ක් කියලා භාවිතා කරන්න ඕනනේ. මේ හරි ගැටලු තියෙන අය එහෙනම් මැසේජ් එකක් හරි දාන්න. බලමු දැන් නම් යාළුවෝ ටිකක් එකතු වුණා නේද? හරි මට දැන් පොඩ්ඩක් හඳුනා ගන්නත් ඕන මේ තිනිරිනේ තිනිරි කියන්න පුතේ කොහෙද ඉස්කෝලේ කියලා මට පොඩ්ඩක් ඔයාලා විස්තර. තිනිරි නමක් තියෙනවා එකම
කතා කරන්න. කොතිනිරි. තිනිරි ඇහෙනවද? චුට්ටක් මම මේ ඉන්න අය ටික මේ දැන් පොඩ්ඩක් හඳුනා ගන්න ඕනේ ඉස්කෝල ටික එහෙම මට. එතකොට තාරුක්කද තාරුක්කාද? මයික් එක ඔන් කරලා පොඩ්ඩක් කතා කරමු. තාරුක්කානේ කොහෙද පුතේ ඉස්කෝලේ? තාරුකාගේ ඉස්කෝලේ කියන්න මට. හොඳයි මම මේ බැලුවේ ඔය ඉස්කෝලේ ටික පොඩ්ඩක් බලා ගන්න. එතකොට සන්දුෂී නම් දැන්ට රත්නපුරනේ නේ ඇඹිලිපිටිය යනවා කිව්වේ. ඉතින් ඔබගේ යාළුවෝ දැනුවත් කිරීම වල යෙදෙන මම මේකට පොඩ්ඩක් බැලුවේ සින්දිරි යටියනනේ කිව්වේ නේද? ඒකට සින්දිගේ හොඳම යාළුවෝ ඉන්නවා. අපේ පන්තිය ගැන දැනුවත් කරන්න. ඊළඟට දෙබරවැව ඉන්නවා ජනුමි. දෙබරවැව යාළුවෝ දැනුවත් කරන්න. ඔබ දැම්ම ඉඳලා ඒකට එක්කෙනා ඉමින් දැනුවත් කරලා තියන්න. නේ? මුදල් පිළිබඳව බය වෙන්න එපා කියන අනිවාර්යයෙන්ම බොහොම සරල චූටි මුදලක් තමයි ක්ලාස් එකට අය කරලා අපි මේ සේවයක් සැපයීමක් වශයෙන් තමයි දරුවන්ට කරන්නේ නැතුව මුදල් හම්බ කිරීමේ පරමාර්ථයම නේ. දැන් ඔබ මාත් එක්ක මෙච්චර කල් උන්නේ හින්දා දන්නවා. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බලන වෙන ක්ලාසස් වල කරනවට වඩා ඔයගොල්ලන්ට යමක් අපි කරලා තියෙනවා. ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබගේ දැනුම වර්ධනය වෙලා ඇති අනිවාර්යයෙන්ම. ඉතින් ඒ සැලැස්ම ඔක තවදුරටත් දියුණු කරගෙන අපි ඉදිරි වර්ෂයට කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුදල බොහොම සුළු මුදලක් අය කරන්න පන්ති ගාස්තු ගැන යාළුවෝ ඇහුවොත් කියන්න මම ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්. ඊළඟට වීර කැටියෙන් ඉන්නවා අදීශ් ඉඳුවර. එතකොට ඒ පැත්තේ යාළුවෝ දැනුවත් කරන්න. මට හොඳ මේ එකක් තියෙනවා. මොකද පාසල් කීපයක්ම සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට අපිට තියෙනවා කෑල්ල ඒ පැත්තෙන් ඉන්නවා මනුෂ ඊළඟ රජිත මේ කොළොන්න පැත්තට වෙන සමිදී ඉන්නවා මේ ආවන්තිස්සපුර හෂිකා ඉන්නවා ඊළඟට කෑල්ල තරුෂි කොහෙද අපේ මේ තරුෂි ධනුෂිකා හිටියා නේද? කොහෙද පුතේ? කෑල්ලනේ. ඔයත් කෑල්ල ඉස්කෝලේනේ. කෑල්ලනේ. හරි. කෑල්ල උනාට ඔයාට හම්බ වෙනවා තා කොහෙද ඉතහා ඉස්කෝලේ කොහෙද? අපේ කලින් ළමයි කෝප්පකන්දනේ යාළුවෝ ඉන්නවනේ. යාළුව දැනුවත් කරලා තියන්න. මොකද සමහර විට දැන් තාම දැන් ටියුෂන් ක්ලාසස් ඕපන් ක්ලාසස් පටන් ගන්න 10-11ට අවස්ථාව දීලා තිබුණාට ඉදිරියට තවදුරටත් කොහොම වේද දන්නේ නැහැ. තියෙන තත්ත්වය ඒ තරම් සුබදායක නැහැ. ඉතින් ඒ නිසා දරුවෝ මම හිතන්නේ ක්ලාසස් වලට යවන එක උනත් ටිකක් දෙමව්පියන්ට ගැටලු සහිත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බොහෝ දුරට ඔබගේ ගොඩක් ගුරුවරු ඔන්ලයින් ක්ලාසස් දිගටම කරගෙන යාවි. ඉතින් ඒක ඕගොල්ලන්ට සුරක්ෂිතයි. මොකද දැන් ඉංග්‍රීසි වගේ දෙයක් නම් ඇත්තටම ඉතින් ඕගොල්ලෝ හරියට අපි කියන වැඩ ටික කරලා ගන්නවා නම් ලොකු දෙයක් නෑ. ඔබගේ කාලය ඉතුරුයි මුදල් ඉතුරුයි නේද? නැත්තම් බස් ෆෙයාර් වලටම ළමයි කීයක් ගත කරනවා. ඊළඟට කවුරු හරි දෙමාපියෙක් දුරට යනවා නම් එක්කගෙන යන්න ඕන. ඒවත් එක්ක ගත්තාම ඕගොල්ලන්ට ඉතාලම මේ පහසුයි මේ ක්‍රමය කරගෙන යාම. පොඩි තියෙන ගැටලුවක් තමයි සිග්නල් නැතිකම. ඒ වගේ ඒවට ඉතින් දැන් ඒකටත් ඕගොල්ලන් අපි විසඳුම් දීලා තියෙනවා. දරුවන්ට මොන හරි පාඩමක් ගන්න නම් වීඩියෝ එක එවනවා. ඒක තුලින් මේ ඕගොල්ලන්ට අඩුපාඩු වෙච්ච නැවත ඕන වෙලාවක අහලා නැවත අහලා පාඩම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒ පහසුකම් අපි සලසලා තියෙනවා. දැන් අනිත් එකම වීඩියෝ එකකින් ඕගොල්ලන්ට එනවා ඔක්කොම ටික. ඉතින් ඒවත් ඒ පහසුකම් ඉදිරියට තව දුරටත් වැඩි දියුණු කරලා ඔබට ලැබෙනවා. හරි. ඉතින් ඒ පිළිබඳව යාළුවෝ දැනුවත් කරන්න තමන්ගේ ඉන්න අය දැනුවත් කරලා අලුත් පන්තිය පටන් ගන්නකොට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒකෙදි අනිවාර්යයෙන්ම දැන් අපි
ඒ ඉන්න ළමයි 10 දෙක group එකේ ඉන්නේ. ඒගොල්ලොත් එක්ක හොඳ අනිවාර්යයෙන්ම කතා බහ කරලා සම්බන්ධතාවය දැන් මේකෙදි මම ඇතැරලා තියෙන මේ group එකේ දැන් 90 ගාණක් වගේ ඉන්න නේ. එතකොට ඒ වෙනකොට සමහරු සම්බන්ධ වෙන්නේ නැහැ. හිටපු ගාන සම්බන්ධ වෙනවා. සමහර group එක හිටපු ගාන වෙලා යන අය ඉන්නවා. ඉතින් ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒ නිසා මේ group එක මම මේ පවත්වාගෙන යන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේදී අනිවාර්යයෙන්ම අලුත් group එකක් හදනවා. අලුත් අය කණ්ඩායම් ටික හදලා. ඉතින් දැනට මම ඉතින් මේක තියලා තියෙනවා. මොකද ළමයි දැන් සමහර අය මගේ ඇරිච්ච අය අර මේ ඒගොල්ලෝ ආපහු අපිට දැනුවත් කිරීම පහසු වෙන නිසා ඔය group එක දැන් දෙසැම්බර් වෙනකන් ඔහොම යනවා. ඊට පස්සේ අලුත් කණ්ඩායම් ටික හදනවා. grade 9 පන්ති පටන් ගන්න කවද්ද කියලා අහනවා. ඒතකොට සෑම් පන්තියක්ම අපි දෙසැම්බර් අග සතියේ ආරම්භ කරනවා අලුත් පන්ති. හොඳයි. ඉතින් දෙසැම්බර් මාසේ දැන් මේ මාසේ අපි ඉවර වෙනවනේ. ඒතකොට ලබන මාසේ අපි සති 3ක් විතර මේ ඉතිරි වැඩ කොටස් ටික කම්ප්ලීට් කරනවා. කම්ප්ලීට් කරලා අලුත් පන්ති විෂය නිර්දේශය පාසල් විෂය නිර්දේශයටත් එක්කම කරගෙන යන්න පටන් ගමු. අවසාන සතියේ සිට මම ඉදිරියේදී ඔයගොල්ලෝ දැනුවත් කිරීම කරන්න පෝස්ට් මේ ෂෙයා කරන්න ඔයගොල්ලන්ට එවන්නම්. ඒතකොට යාළුවෝ දැනුවත් කරන්න පුළුවන්. ඉතින් දැන්ට දුන්නේ ඉන්න ළඟම හොඳම යාළුවෝ හිමින් එක්කෙනා දෙන්න දැනුවත් කරලා තියාගන්න. ඒකටයි දැනුම් දීම කරේ. හොඳයි. අපි එහෙනම් ආරම්භ කරමු පේපර් එක සාකච්ඡා කිරීම. කරේ නැති අය කවුරු හරි ඉන්නෝ නම් දැන්ට පිළිතුරු ටික සටහන් කරගන්න. මේවයිදී ඉතින් මේම print out ගන්නම අවශ්‍ය නැහැ. එහෙම අවස්ථාවක් නැති අය මේක ෆෝන් එකේ තියෙනවා කොහොමද? ඔයගොල්ලෝ පිළිතුරු ටික විතරක් කොලේක ලියන්න එහෙම වුණා. ඒතකොට ඔයගොල්ලන්ට ඔන්න විශේෂයෙන්ම grade 9 අයට අනිවාර්ය ප්‍රශ්නයක් තමයි notice එක. ඒතකොට notice සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවොත් ඔබට grade 9 අයට හැබැයි සමහර විට මෙහෙම ලියන්න එන්න නොවෙන්න පුළුවන්. මේ කියන්නේ ඔය වගේ පුරවන්න නොවෙන්න පුළුවන්. 8 7 අයට එන්න පුළුවන්. 6 7 8 අයට 9 අයට එන්නේ ලියන්න. ගොඩක් දුරටම එන්නේ ලියන්න. හරි? ඉතින් ඒ නිසා ඒකේ තියෙන කරුණු කොහොමද notice එකක් ලියන්නේ කියන එක හොඳින් අවබෝධ කරගන්න. එතකොට මේකේ notice board කියලා උඩ දාලා තියෙන්නේ. නමුත් ඔයාලා ලියද්දි notice කියන වචනේ විතරක් capital අක්ෂරයෙන් ලිව්වත් ප්‍රමාණවත්. notice board කියලා ලියන්න ඕනේ නැහැ. දැන් බලන්න මේකේ මොකද්ද කියලා තියෙන එක the English Club of Ahmadiyya College නේ proudly present සාඩම්බරයෙන් ඉදිරිපත් කරනවා Cinderella proudly present මේ වචන පොඩ්ඩක් මතක තියාගන්න. දැන් මොනවා හරි ඩ්‍රාමා එකක් ගැන හරි ලියනවා නම් මෙන්න මේ විදිහට තමයි a drama based on popular folk tale නාට්‍යයක් පදනම් වූ based on popular folk tale ජනප්‍රිය ජනකතාවක්. folk tale කියන්නේ ජනකතාව. on ඊට පස්සේ බලන්නකො on කියලා දාලා දිනේ ලියනවා 3rd May 2018 at 2:30 pm වෙලාව ඊට පස්සේ in the auditorium කොහෙදද කියන එක ලියනවා. හරි. මේකේ තා පොඩි අඩුවක් තියෙනවා. මෙතන අනිවාර්යයෙන්ම notice එකක් අපි ලිව්වොත් date එක දාන්න ඕන අනිවාර්යයෙන් මෙන්න මේ කොනේ. ඒ කරුණත් පොඩ්ඩක් දැනගෙන තියන්න මේකේ අඩුවක් තියෙනවා. එතකොට අවුරුද්ද අගට හිටින්න දිනේ දාන්න ඕන මෙන්න මේ ක්‍රමයට හෝ එහෙම නැත්නම් මැයි කියන එකට දැන් අපි මේකම ගත්තා 23යි 5යි 2008 කියලා මේ විදිහට ලියන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ ඉංග්‍රීසි වචන හොඳට ප්‍රශ්නයක් නැහැ. ඒ ක්‍රම දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ මෙතන පොඩි මොකක් හරි අස්සනක් දාලා මෙතන දැන් මේක නම් මොකද්ද අපිට තියෙන්නේ ඉංග්‍රීසි ක්ලබ් නේ. සාමාන්‍ය notice එකක් වගේ ලියන්නේ secretary. ඔය ප්‍රශ්නේදී සමහර වෙලාවට කියනවා as the secretary ඒ විදිහට ලියන්න આવොත් හරි secretary. එහෙම දානවා. මෙතන උඩින් තමයි අස්සන දාන්නේ. secretary. මේ ඇදේට ලියන්න එපා. කෙලින් ලියන්න secretary කියලා අස්සන දාලා ඒක එන්න. හරි? ඒ විදිහට ඒ අඩුව තියෙනවා. මේක ලියන්න આવොත් ඕගොල්ලෝ 9ට තමයි ගොඩක් දෙයක් ලියන්න આવොත් notice එකක් ලියන්නේ. අනිවාර්යයෙන්ම දිනය, වේලාව සහ ස්ථානය ඕගොල්ලෝ සටහන් කරන්න ඕන.
කෙටියෙන් ලියන්නේ අපි notice එකක් කියන එක මේ මහා ඡේද ලියන්න යන්නේ නැහැ. හරි. දැන් මේකේ නම් අහන්නේ ඉතින් පොඩි ප්‍රශ්න ටිකක් name of the drama. ඉතින් drama එකේ නම මොකද්ද? Cinderella. ඒක ලියපු අය ලකුණු මේකේ දීලා නැද්ද දාන ප්‍රමාණය දීලා නැහැ නේ. හරි සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයකට ලකුණු 5ක් එන්නේ 5ක් දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එකකට එක ලකුණු ගානේ දාන්න. ඊළඟ date එක. ඒතකොට date එක තමයි මේක. මේ විදිහටම ලියන්න. time එක. time එකක් ලියනකොට at කියන එක දාන්න pm am කියනවා නම් ඒක දාන්න. ඊළඟ presented by the English Club of මේ ඉස්කෝලේ නම ලියන්න. English Club of මෙතන Ahmadiyya College. Ahmadiyya College. වෙනු එක ස්ථානය අපි ලියනවා කොහෙද? දැන් ඔඩිටෝරියම් කියලා දැවත් ප්‍රමාණවත් නැත්නම් Ahmadiyya College in the auditorium of Ahmadiyya College. එහෙම ලියනවා නම් complete දැන් උත්තර ලියන්න වගේ ආවොත් ඒ විදිහට ලියන්න ඕගොල්ලෝ. නැත්තම් මෙතන නම් ඔඩිටෝරියම් කියලා තිබුණාම හොඳටම ප්‍රමාණවත් ඇයි උඩ ඉස්කෝලේ ස්ථානය කියලා කියන නිසා. වඩාත්ම නිවැරදි මේකේ ස්ථානය උඩ අපි ලියන්න තිබුණ නැහැනේ. මෙතන කියවුණානේ ඉස්කෝලේ නම ඒ නිසා මෙතෙන්ට ඔඩිටෝරියම් කියලා ලියුණාම. එහෙම නැති අවස්ථාවක් ආවොත් auditorium of Ahmadiyya College කියලා දාන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්න. එතකොට ඒකේ ලකුණු 5ක් ඉන්නවා ඔයගොල්ලන්ට 1 2 3 4 5. Right. This is a note written by Sandun to Isuru. ඔන්න මේ ඊළඟ ප්‍රශ්න. ඔයාලට එන notice එකක් අනිත් එක note එකක්. note එකක් කියන්නේ ලියුමක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. පොඩි වචන 20ක් 25ක් තමයි උඩරිම ලියන්න ඕන විභාගෙට ආවොත්. ඔයාලට ඕන note එකේදී දිනේ ලියන්න අවස්ථාව තියෙනවා. ඒකට ලකුණු දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් දිනේ ලිව්වට කමක් නැහැ. O level විභාගෙදී ලකුණු දෙන්නේ නැහැ. ඒක දිනේ ලියනවා නම් අනිවාර්යෙන් අවුරුද්දකට හිටින්න ලියන්න ඕන. හොඳයි. 11:28 ඔය වගේ. මෙතන date එක දැවට කමන්නේ නැහැ. ඒක හුරු වුණාට කොහොමද? මොකද O level මට්ටමේදී date එක ලියනවා සාමාන්‍යයෙන්. මාකින් ස්කීම් වලත් ඇවිල්ලා. ඊළඟ දැන් අපි ලියන්නේ සඳුන්ට. ඒකට සඳුන් කියලා දාලා dear දාන්නේ නැහැ. ඒ ලියුමකදී තමයි අපි dear දාන්නේ. මේවයිදී නමුත් O level මට්ටමේ හැබැයි මතක තියාගන්න මාකින් ස්කීම් එකේ dear කියලා දානවා. ඒකට එහෙම විශේෂ ලකුණක් කියලා හිමි වෙන්නේ නැහැ. ඔයාලට කැමති නම් dear සඳුන් කියලා දාන්න පුළුවන්. නමුත් කෙටි නම තිබුණම හොඳටම ප්‍රමාණයි. My aunt gave me two මොකද උත්තරය? යටින් දීලා තියෙනවා. Tickets නේ. 2 tickets to watch the movie Thunder and the House of Magic. It will be on මාදෙනේ. ඒතකොට දිනයක්නේ Thursday එනවා. සමහර දිනේ ලියනකොට ඔහොමත් දානවා. නමුත් මේම ලිව්වත් ප්‍රමාණවත්. මේ 4th කියන එක විතරක් දාන්න. Thursday August දැන් සාමාන්‍යයෙන් අපි ලියනවා නම් මේ August simple එකක් උදාහරණ මෙතන type setting වල අවුලා අනිවාර්යෙන් capital A එන්න ඕන. මාසයක් නේ සතියක් මාසයක් කියනවා නම් කොහෙද ලියුවත් capital ලියන්න. August at එතන at එක ඉන්නේ time එකක් විතරයි නේ 10:30 am in our school කොහෙද auditorium මේක. Will you come to see it with me? Please reply soon. කරුණාකර මට පිළිතුරු සපයන්න. ඉතින් ඔයාලට පේනවද අර සාමාන්‍යයෙන් අපි අර notice එකේ ලියපු තොරතුරු ටිකම පොඩි ඡේදයකින් වගේ ලියවිච්ච එකක් නේද ඔය තියෙන්නේ නේද? දැන් අදහස කියලා දැන් මෙතන කියන්නේ නැන්දා ටිකට් දෙකක් දුන්නා මේක බලන්න යන්න. ඉතින් යාළුවට ආරාධනා කළා තමයි මේ නෝට් එක ලියන්න ඕනේ.
එතකොට එතෙන්දී අනිවාර්යයෙන්ම ඒක තියෙන්නේ කවද්ද තියෙන්නේ ස්ථානය වේලාව ඒ ටික ලියවෙන්න ඕන. ඒකටත් ලකුණු 9 5යිද? ඔව් කියන ඒකටත් ලකුණු 5යිද? ඔව් ලකුණු 5ක් තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. පළවෙනි ඔයාලට මෙහෙමයි ලකුණු දෙන්නේ ඉංග්‍රීසි පේපර් එකේ පළවෙනි පේපර් එකට ප්‍රශ්න 8ක් දෙනවනේ. ප්‍රශ්න 8ට ලකුණු 5 ගානේ 40ක් තමයි හම්බෙන්නේ. හරිද? ඉතුරු 60 තමයි දෙවෙනි පේපර් එකට තියෙන්නේ. පළවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 8ට අනිවාර්යයෙන්ම ලකුණු 5යි ඒකට ඉන්නේ. මේක ලිව්වත් ඒත් ලකුණු 5 තමයි දෙන්නේ. දැන් grade 9 අයට වගේ මේ වගේ note එකක් ලියන්න ඉන්නේ. අවස්ථාව විස්තරේ තොරතුරු ටික දීලා ලියන්න කියලා. එතකොට මේ format එකට එන්න ඕන ඔයගොල්ලෝ. format එක නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. grammatically correct වාක්‍ය ටික ලියවෙන්න ඕන. format එක තියෙන්න ඕන. letter එක උනත් එහෙමයි. format එක නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් මේ notice එක ඔයාලට ඕන විදිහට ලියවට ලකුණු දෙන්නේ නැහැ. මේ උඩින් notice කියලා capital අකුරෙන් ලියලා ඒ විස්තරේ ලියලා දිනේ ටයිම් එක මේ පියවර වලට තමයි ලකුණු දෙන්නේ. දැන් notice කියලා මේක ලියලා තියෙනවා ලකුණු භාගයක් විතර ඔබට ඉන්නේ. එහෙමයි ලකුණු දෙන්නේ මේවා. හරි? මේ වගේ කෙටි ප්‍රශ්න ආවොත් ඉතින් මෙහෙම පුරවන්න ආවොත් ඒක ඉතින් වැරදි නම් වැරදි හරිනම් හරි ලකුණු හම්බෙයි. ලියන්න ආවම ඔයගොල්ලන්ට format එකට සම්පූර්ණ ආකෘතියට ලකුණක් ඉන්නේ. හරි. ඊළඟට කියන choose the correct word from the given list and complete the collective nouns in the sentences. Right. collective nouns ටිකක් තියෙනවා. ඒ කියන්නේ සමූහ නාම පද. දැන් මම හිතන්නේ collective nouns කියන එක අලුත් දෙයක් වෙන්නේ නැහැ. spoken එකේ මේ දක්වා හිටපු ළමයි. දැන් මේකේ ඒගොල්ලෝ කවර් කරගත්ත ඒ nouns පාඩම කරද්දී. හරි. බලන්න. the army of මොකක්ද දෙන්නේ උත්තරේ? army of soldiers. නේද? සොල්දාදුවන්. සොල්දාදුවන් කණ්ඩායමක් කියන එක තමයි අපි එකකින් කියන්නේ. collective noun එකක් හඳුන ගන්න ලේසියි ඔයගොල්ලන්ට මේ ඔෆ් වලින් සම්බන්ධ වෙලා එනෝනේ. එතකොට ඊළඟ a sloth of logged in the river for fish. මොකක්ද දෙන්නේ? sloth of baboons වෙන්න ඕන මට හිතෙන විදිහට අපි ඒක පොඩ්ඩක් සැකසහිත නිසා ඔව් මිත කරන් යන් ඊළඟ එකට යන්න. of natives lived of the empty land. එතකොට මේ natives කියන්නේ යම් ප්‍රදේශයකට හිමිකම් කියන කට්ටියක්නේ. ඒ කියන්නේ tribe. tribe of tribe කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගෝත්‍රිකයෝ. ගෝත්‍රිකයෝ. ඒක තුන්වෙනි එකට එන්නේ මේක. 4 a tribe of swung on trees in the forest. ඔන්න මෙතන කට්ටිය තමයි මෙන්න swung කියලා කියන්නේ අර ඔන්චිල්ලාවක් වගේ වැනි වැනි ඉන්නවා. එතකොට එහෙම පැද්දි පැද්දි ගස් වල ඉන්නේ කවුද? මෙතන ගන්න තියෙන්නේ අපිට baboons නේ. එහෙනම් අනිවාර්යයෙන්ම 4 වෙනි එකට එන්න ඕන baboons. අරකට එනම් අපිට යවනම් වරද. අපි ඒක සැකසයි තියෙන තමයි එතන. ඊළඟට the class of walk to the assembly. assembly එකට. එතකොට class of students. ඒකත් පැහැදිලි අපිට උත්තරේ. ඊළඟ එක a of birds flew over my house. කවුද එන්නේ? කුරුල්ලෝ රංචුවක් කියනකොට ඔයගොල්ලෝ මතක ඇති ඔයාලට මම කියලා දුන්නා flock of birds. flock of birds. මේකටයි 6. එහෙනම් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? bears. එහෙනම් මෙතෙන්ට උත්තරේ එනවා sloth of bears. අන්න එහෙමයි අපි ප්‍රශ්නයක් කරනකොට මොන හරි සැකසහිත එකක් આવත් ඒක ඉතුරු කරලා ටික කරන් යන්නේ තමයි අන්තිමට උත්තරේ අපිට හම්බෙන්නේ. sloth of bears කියන්නේ bear රාංචුවා. නිතරම ඔය නම් මොකක් වුණත් ඕකෙන් කියන්නේ සමූහයක්, කණ්ඩායම. right ඊළඟ ප්‍රශ්න. fill in the blanks with has have.
දැන් ඔයගොල්ලෝ දන්නවා has have කියන්නේ ඉන්නවා තියනවා කියන්නනේ තේරුම නේද? එහෙනම් my name is Norman. I have one brother and one sister. My parents කිව්වම බහුවචනයි. එහෙනම් අපි ගන්න මොකද්ද? have. ඒක වචන නම් has, බහුවචන නම් have. විතරයි ඔය තියාගන්න. A new car. The car has 4 doors. It has a new radio with a CD player. My brother has. Ekavachan නම් has. His driving license. My sister and I have. දෙන්නෙක් නේ. ඒතකොට have. Bikes. සර් ඔව්. සර් කලින් ප්‍රශ්නේ තුන්වෙනි එකට උත්තර මොකක්ද? තුන්වෙනි එකට උත්තරය. තුන්වෙනි එකට එන්නේ tribe. A tribe ඒකේ of තේරුම native. ඒ කියන්නේ මේ ගෝත්‍රිකයෝ කණ්ඩායමක් කියන එක තමයි එතන අදහස්. Lived on the empty land. දැන් මෙතන tribe කියලා දාලා තියෙන කවුද? අර baboonsලා කණ්ඩායම. දැන් මෙතනත් අර කණ්ඩායමක් කියන හැඟීම දෙනවා tribe. Tribe of natives. Nativesලා කියලා කියන්නේ දැන් යම් ඒ ස්ථානයකට ආවේ. දැන් අපේ nativesලා කියලා අපි ගන්න ඔය වැද්දෝ වැද්දාස්. ඒගොල්ලෝ natives. ඒ කියන්නේ අපේ රටටම ආවේනික වූ කණ්ඩායම. native people කියලා සමහරවිට අදත් වෙනවා. right ඊළඟට බලන්නකෝ should සහ should not භාවිතා කරන්න දීලා තියෙනවා. ඒතකොට යුතුයි යුතු නෑ කියන අදහස ප්‍රකාශ කරන්න. ඒතකොට බලමු. We should not play on the road. අපි කල යුතු දේවල් වලට should දාන්න යුතු නැති ඒවාට should not දා. පොඩ්ඩක් කියවන්න ඕන. දැන් කියවීම කම්මැලි ළමයින්ට පේපර් වල ලකුණු ගන්න බෑ. ඒක සාදයක්. නැත්තම් මේ ඉංග්‍රීසි පේපර් වලට ලකුණු ගන්න එක හරි ලේසි. මොකද සෑම විටම උදාහරණයකුත් දෙනවා. ඒතකොට ළමයින්ට පොඩ්ඩක් ඒක තේරුම් ගන්න පුළුවන්. අනිත් පේපර් වගේ නෙමෙයි. මේ ළමයි මේවා අමාරුයි කියලා තීරණය කරගෙන තියෙන්නේ ඒගොල්ලෝ අර කම්මැලිකම තමයි. ගොඩක් දුරට. එකකින් සමහරු පේපර් එකක් වගේ එකක් කරන්නෙත් නැහැ. එහෙම අත්දැකීම් නැහැ. කෙලින්ම එක සැරේ විභාගයටමයි යන්නේ. ඒ වෙනකොට එතකොට බෑ. අර ඉංග්‍රීසි වල විශේෂයෙන්ම තියෙන ඉතින් ළමයි කියවීමේ කම්මැලිකම තමයි ගොඩාක් දුරටම පේපර් එකකට ලකුණු ගන්න බැරි වෙන්නේ. කම්මැලි නොවේ පොඩ්ඩක් කියවන්න උත්තර හොයන්න පහසුයි. ඉතින් we respect our teachers. එතකොට ගුරුවරුන්ට අපි ගරු කරන්න ඕනනේ නේ. එහෙනම් should කියන එක තමයි අපි දාන්නේ. should. Students clean the classroom. එතකොට සිසුන් කළ යුතුයි ඒකත් නේ. ඒකට should දෙන්නේ. ඊළඟට people waste money. මුදල් අපතේ හැරීම. ඒක කළ යුතුද යුතු නැද්ද? යුතු නෑනේ. should not එන්නේ. මුදල් අපතේ හැරිය යුතු නෑ. should not. We take hot food. උණුසුම් ආහාර අපි ගත යුතුද නැද්ද? ගත යුතුයි. නෑනේ. උණුසුම් ආහාර කන්න එපා කියලා කියන්නේ දත් වලට හොඳ නැහැ කියලා. හොඳේ? මතක තියාගන්න. should not එන්නේ එතෙන්. should not උණුසුම් ආහාර උණු උණුවේ කන්න හොඳ නැහැ. ඊළඟට we get up early in the morning. අපි උදේ පාන්දර නැගිටින්න ඕන. ඒකට should. මොනවාමයි උත්තර තෝරන්නේ. හොදායි කියලා උත්තර තෝරලා හරියන්නේ නැහැ. කියවන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ. ඔන්න ඔව්. ඒක hot food එකට should not ද? ඔව් should not එන්නේ. අනිවාර්යෙන් උණුසුම් ආහාර ගන්න හොඳ නැහැ. හොඳේ? ඒක යුතු නැති එක.
right. ඉතින් මේ reading මේක දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ පේපර් එකට වගේම බැලන්ස් වෙන්නේ නැහැ. හොඳේ ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. සාමාන්‍යයෙන් මේක ඇසෙස්මන්ට් එකක් විදියට ඔයගොල්ලෝ දීලා තියෙන්නේ. මේ දක්වා ආපු ප්‍රශ්න පළවෙනි පේපර් එකේ ඉන්න පුළුවන්. ඒවට ලකුණු 5 ප්‍රශ්න තමයි ඔක්කොම තියෙන්නේ. මේ ඊළඟ එක ලකුණු 10 හෝ 12ක් හම්බ වෙන ප්‍රශ්න. reading comprehension එකට බොහෝ දුරටම ලකුණු 10 තමයි දෙන්නේ. දෙවෙනි පේපර් එකේ එන්නේ. නේ. ඉතින් මේ ඡේදේ ඔයගොල්ලෝ කියවන්න ඕන. සාමාන්‍යයෙන් ওই වගේ ඡේදයක් කියවන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා කියවගෙන යනව නම් වඩා හොඳයි. එතකොට අර මේ ඡේද කියවනකොටම සමහර ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්න පුළුවන්. දැන් ඔන්න අපි බලමු දැන් මේ වගේ දැන් මේක නම් පොඩි ඡේදයක්. આવොත් ලවය විභාගයට ආවොත් මේ A4 එකකින් එකක් තියෙනවනේ ඡේද. එතකොට අන්න ඡේද දැක්කම බුදුම්මෝ අපි ලියන්න බෑ ඕන කියලා. ඒක දමලා ගන්න. නමුත් ලේසිම පේපර් එක තමයි ප්‍රශ්නේ තමයි මේ. මොකද මේකේ තියෙන ඒවායින් මම ලියන් තියෙනවා. ඔයාලට හිතන්න දෙයක් නැහැ පොඩ්ඩක් කියවන්න ඕන. ඒ නිසා. බලමුකෝ ප්‍රශ්න ටික පොඩ්ඩක් කියවගෙන යන්න. How many animals did the lion meet? නේ? ඔන්න බලන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. සත්තු කී දෙනෙක් සිංහයාට හමු වුණාද කියලා. මේ දැන් මේවා මතක් වෙන්න ඕන ඔයගොල්ලන්ට. did දාලා ප්‍රශ්න හදන්නේ simple past tense ප්‍රශ්න. What did the lion want to know? මොකක්ද ලයන්ට දැනගන්න ඕන උනේ? How many animals answered the lion at once? එකපාරම සත්තු කී දෙනෙක් පිළිතුරු දුන්නාද? ඊළඟට What did the lion do to when it did not get the answer? උත්තරයක් දුන්නේ නැති වුණා වෙලාවෙදී මොකද්ද කළේ කියලා අහනවා සිංහයා. නේ? ඊළඟට what did really surprise the lion? මොකද්ද ඇත්තටම really ඇත්තටම surprise පුදුමයටපත් කරේ සිංහයා. What was the funniest thing happened in the story? මේකේ තිබුණ විහිළුම දේ මොකද්ද කියලා. Suggest the things that the lion should not have done. සිංහයා කළ යුතු නැති දේවල් කරලා කෙරිය යුතු නැති දේවල් යෝජනා කරන්නයි කියලා. ඒක යෝජනා කරන්න කියලා තියෙන හැබැයි බලන්න. What was the main weakness the lion had? What was wrong with its behavior? ඒ කියන්නේ අපෙන් අහනවා මොකද්ද මේ තිබුණු දුර්වලතාවය? සිංහයාගේ තිබුණු දුර්වලතාවය. එයාගේ වැරදි හැසිරීම මොකද්ද කියලා අපෙන් අහනවා. බලමු ඡේද කියවලා. Suggest a suitable title to this story. දැන් එහෙමත් වෙනවා. ඔය ඡේදයට මේ මාතෘකාවක් අපිට යෝජනා කරන්න කියලා. අපි දැන් බලමුකෝ ඡේද. One day a lion was walking through the jungle. It was young and very proud. It met a snake and asked who is the king of the jungle. සිංහයා ඇවිදගෙන ගියාලු කැලේ දිගේ. එතකොට යාට හරි තරුණයිලු ආඩම්බරයිලු හම්බෙලා තියෙන ස්නේක් කෙනෙක් සර්පේ නේ. එයාගෙන් අහලා තියෙනවා කවුද කැලේ රජා කියලා. Then snake said you are the lion. You are ඔයා කියලා උත්තර දුන්නා. සිංහයා hina වුණා. පළවෙනි ප්‍රශ්න මොකක්ද තියෙන්නේ? එයාට හම්බෙච්ච සත්තු ගාන නේ. හරි. අපිට කියවගෙන යන්න වෙනවා තාම ප්‍රශ්නයක් උත්තර නැහැ. ඊළඟට ඔන්න එකෙක් හම්බුණා නේ. ඊළඟට after some time the lion met a monkey. ඔන්න දෙවෙනි එක. And asked a monkey who is the king of the jungle. The monkey said quickly you are. The lion smiled and continued on its way. එතෙන්දි hina වෙලා ගියා. Next
The lion met a crocodile. අන්න තුන්වෙනි එක. කිඹුලෙක් හම්බ වුණා. It stopped and asked the crocodile who is the king of the jungle. The crocodile didn't answer, so the lion roared very loudly. Roared කියන්නේ ගෙරෙව්වා. අයියෙන් ගෙරෙව්ව නිසා ඌ කිසිම පිළිතුරක් දුන්නේ නැහැ crocodile. Who is the king of the jungle? The crocodile answered quickly. ඔන්න ආයෙ ආව කවුද රජු කියලා ඊට පස්සේ උත්තර දුන්නා you are කියලා ආයෙ කිව්වා. The lion was satisfied and said, next time answer quickly or I will eat you. ඊළඟ සැරේදී මම ඇහුවා මොනවා හරි එක සැරේම උත්තර දෙන්න ඕන ඉක්මනින්ම නැත්නම් මම උඹව කනවයි කියලා කිව්වා. පාටද crocodile. Finally, the lion met an elephant. ඔන්න හතරවෙනි එක. Elephant කෙනෙක් හම්බ වුණා. It stopped, looked angrily. නතර වුණා ටිකක් තරහින් වගේ. Elephant and asked, Elephant, who is the king of the jungle? The elephant picked up the lion with its trunk and dropped it hard on the ground. මොකද්ද කරේ? අලියා සිංහයාව හොඬ වලින් ඇදලා අරගෙන පොළවේ ගැහුවා. Dropped in hard on the ground. Then it kicked the lion. ඊට පස්සේ පයින්ුත් ගැහුවා. Kick කියන්නේ පයින් ගැහුවා. So that it was thrown over the bushes a few yards away. ඊට පස්සේ ඌ thrown over කියන්නේ විසි කරාලු. පඳුරු වලට උඩින් යාර කීපයක් ඈත. The lion was very surprised and badly hurt. ඔන්න දැන් සිංහයා ගොඩාක් පුදුමයටපත් වුණා. ඒ වගේම ඌට badly hurt කියන්නේ මුදක් රිදුණා. He got up, shook the dirt off and shouted. එයා ඊට පස්සේ නැගිටලා ඉඳන් පොඩ්ඩක් shook කියන්නේ හොලවලා මේ අර dirt අපි මේ කුණු එහෙම ගෑවිච්ච යවලා කෑ ගැහුවලු මෙන්න. You don't have to get angry just because you don't know the answer. නේ එයා සිංහයා ඊට පස්සේ කියලා තියෙනවා ඔයා මේ තරහ ගත්තට just because you don't know the answer. මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැහැනේ තද වුණාට කියලා සිංහයා අරයට කිව්වා. හා දැන් බලමුකෝ. How many animals? එහෙනම් කීයද? හතර දෙනායිනේ හම්බුනේනේ. හතරයි. 4. එතන how many කියලා ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් සංඛ්‍යාවක් උත්තරයට එන්නේ. ඉලක්කමෙන් හෝ වචනයෙන් ලියා. What did the lion want to know? සිංහයාට මොකද්ද දැනගන්න ඕන උනේ? Who is the who is the king of මේකනේ ප්‍රශ්නේ. එයාට දැනගන්න ඕන උනේ who is the king of the jungle? නේ Who is the king of the jungle? How many animals answered the lion at once? එක සැරේම උත්තර කී දෙනෙක් දුන්නද? තුන් දෙනානේ. එලිෆන්ට් විතරයි එක සැරේ උත්තර දුන්නේ. What did the lion do when it did not get the answer? Smile and continues. Smile and continued. උත්තරයෙන් කියහෙමම තියෙනවා. හරි. Smiled and continued on its way. මේකනේ. Smiled and continued on its way. hina වෙලා එයාගේ පාරේ යන්න ගියා. ඊළඟට what did really surprise the lion? මොකක්ද ඇත්තටම මේ සිංහයා පුදුමයටපත් වුණද?
අර අලියාගේ ප්‍රතිචාර දැක්වීමනේ elephants respond මෙහෙම දාමු the elephants අලියාගේ ප්‍රතිචාර දැක්වීම the elephants ඒක අපි පොඩ්ඩක් ඉතින් හිතලා වගේ තමයි ලියන්නේ අලියාගේ elephants නැත්නම් elephants behavior කියලා ලිව්වත් හරි හැසිරීම Sir, ඔව් elephant didn't answer at once. elephant what did really surprise මොකක්ද ඇත්තටම පුදුමයටපත් ඔය එහෙමනම් දාන්නවනේ මෙහෙම දානවා elephants answer නේ elephants answer එයාගේ පිළිතුර එහෙම දාවත් හරි elephants behavior වචන ඉගෙන ගන්න behavior BIOR නැත්නම් elephants answer කියලා තිබුණා ලකුණු දාන්න පුළුවන් නේ යාන what සර් behavior කියනකොට අකුරු කියන්නකෝ BEHABEHAVIOR BEHAVIOR behavior ඊළඟ what was the funniest thing happened in the story එතකොට විහිළුම දේ මොකද්ද සිද්ධ වුනේ මේ මොකද්ද මේකේ තිබුණ විහිළුම දේ අර මෙන්න මෙතනනේ the elephant picked up the lion with its trunk and dropped it hard on the ground නේ හොඬ වලින් හදලා උත්තර දුන්නේ නෑ මොකද ගැහුවා පොළවේ ඒකනේ සාමාන්‍යයෙන් විහිළුම දේ. ඉතින් යාට එහෙම අභියෝගයක් කරන්න කවුරුවත් නෑ. හරි. ඊළඟ suggest the things that the lion should not have done. Sing on අපිට යෝජනා කරන්න කියලා තියෙනවා. ඔයගොල්ලෝ කියන්නකෝ මට මේ සිංහයා නොකල යුතු දේවල් සිංහයා නොකර ඉන්න තිබුණ දේවල් මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? එයාට තිබුණා මේ ඔය කැලේ රජා එයා දැන් කොහොමද කැලේ රජානේ නේද? එයාට කැලේ රජා කවුද කියා අහහා යන්න ඕනද? ආයි කාගෙන්ද? නේ? පිස්සු. ඔව්. ඉතින් අන්න ඒක තමයි අපිට යෝජනා කරන්න වෙන්නේ. The lion doesn't need to ask. නේ? The lion මම මෙතනින් උත්තරේ දාන්න the lion එයා සිංහයා බව දැනගෙනත් සිංහයා රජා බව දැනගෙනත් ආයෙ නිකන් අහහ යන්නව නේද අලියට තදුනේ ඒක නේ the lion should not ask එහෙම දාමු should වලින් ඇසිය යුතු නැහැ should not ask inverted comma ඇතුලේ දාන්න අර who is the ඒ ටික අරක තියෙනවනේ who is the king of the jungle who is the king of the jungle
Who is the king of the jungle? ඊළඟට අපෙන් අහන්නේ මේ සිංහයාගේ තිබිච්ච ප්‍රධාන weakness එක මොකක්ද? දුර්වලතාවය. උඩම කියවුණා. මොකක්ද එයාගේ තියෙන දුර්වලතාවය? හිතා ගන්න පුළුවන්. ඡේද කිය තිබුණයි ආරම්භයේ. එයා ආඩම්බරයි කියලා තිබුණා නේද? නේ ප්‍රවුඩ් කියලා තිබ්බනේ උඩම. අන්න ඒක තමයි එයාගේ තිබුණ දුර්වලතාව. proud. He is proud. ඒකෙන් දනේ මහ ලොකුට අහා ගියේ නේ. He is proud. අලියට තද වෙලා ගැහුවල්ල පොළොව වැටිච්ච. නේ ඒක එයාගේ ආඩම්බරකමින් දනේ ලොකුට අහා යන්නේ. Suggest a suitable title to this story. ඔන්න යෝජනා කරන්න බලන්න. මේ මාතෘකාව. මොකක්ද දාන්න පුළුවන් එක? The Proud Lion. ආඩම්බර සිංහයා. එහෙම නැත්නම් කාටවත් දාන්න නැගේ මොකද? Foolish lion. මෝඩ සිංහයා. එහෙමත් ඕනනම් දාන්න පුළුවන්. මෝඩකම නිසානේ එහෙම ආහා යන්නේ. එහෙම කියන්න පුළුවන්. right ඔන්න ඔය වගේ ඕගොල්ලෝගේ අදහස් විමසන තැනුත් එන්න පුළුවන් ඔය ඡේද ප්‍රශ්න. එයින් ප්‍රශ්නයකුත් දාන සමානව යෝජනා කරන්න කියලා මාතෘකාවක්. හරි. ඔය ඡේද ප්‍රශ්නයට බය වෙන්න එපා. කියවා. ටිකක් කියවනක සමහර වෙලාවට ඔක්කොම ප්‍රශ්න වලට එක සැරේම උත්තර ලියන්න බැරි වෙයි. දැන් ඔයා මං කියලා දීලා කිව්වින්ද නිසා. දෙතුන් සැරයක් සමාන කියවනේ. ඒතර පේපර් එක සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා ඕක තියෙන්නේ අංක හරියි. ඉතින් අන්තිමටම වගේ කරන්න කියලා. හරි ලේසි මේ ඒක දෙතුන් සැරයක් කියවනකොට ඔයා තේරුම් ගන්න පුළුවන්. The big head of lion. සිංහයාගේ අලිය ඔළුව. ඒකත් ඉතින් ගන්න පුළුවන් කමක් නැහැ. හරි. අපිට කියනවා ප්‍රශ්න හදන්නේ කියලා නේ. දැන් ඉතින් ඔයගොල්ලෝ දන්න ප්‍රශ්න. She is a doctor. Is she a doctor? එහෙනම් they are friends. Are they friends? මේක මුලට අදින්. ඒතකොට A capital කරන්න ඕන මේකේ they T simple කරන්න ඕන. ඊළඟට අකට question mark දාන්න. Are they friends? ඊළඟට he is a player. Is he a player? is මුලට අදින්. I capital වෙනවා E වල H simple වෙනවා. අගට question mark දාන්න. We are dancers. Are we dancers? It is a beautiful bird. Is it a beautiful bird? ඔක්කොගේ මේ මුලට අදින්න උපකාරක පද. මේ උපකාරක පද තියෙනකොට ලේසි ආට මේක මුලට ඇද්දම ප්‍රශ්නේ බවට පත් වෙනවා. I am a student. Am I a student? හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න ආරම්භක කොට කැපිටල් කරනවා question mark එනවා. ඊළඟ they are books. Are they books? මේක මුලට ඇද්දම ප්‍රශ්න වලට පත්. දැන් ඔය වගේ helping verb තියෙනවා අනිත් ඒවා මොනවද?
මොන මම මෙතෙන්දි මට මෙතන නම් M ඉස්සාවලින් විතරයිනේ. There will be ඔව් could will can could should may might ඔය වචන helping verb කියන ඒවා ඕන එකක්. උපකාරක කියලා. ඒ උපකාර අනිත් ඒවා තමයි do does did. නේ do does did. ඒතකොට does සහ do නම් වර්තමාන කාලේ පේන්නේ නැහැ වාක්‍යෙ. ඒක අපි අර මුලට ප්‍රශ්නේ හදනකොට මුලට ගන්න ඕනේ. past tense එකේදීත් එහෙමයි. past verb එක did පේන්නේ නැහැ. අපි ප්‍රශ්නේ හදද්දි did දාන්න ඕනේ. future එකේ ඉඳලා නම් අවුලක් නැහැ. will කොහොමද කියනවා. has have වල ඒත් එහෙමයි. ඒකේ උපකාරක පදේ තියෙනවා. අර present සහ past කියන දෙකේදී තමයි සැලකිලිමත් වෙනවා. ඒවයිදී did කියන එක නෑනේ. sir ඔව්. sir and දාන්නේ අර vowels වල මුලට and එහෙමනේ. ඔව්. article sir our යට කියනකොට and you are නේ. එතකොට මේක දැන් ආටිකල්ස් පාඩම වලට ඉදිරියේදී හම්බ වෙනවා. ඒකෙදි උගන්වනවා. ඒ තමයි කිව්වා අර දැන් මේ ග්‍රැමර් ලෙසන් ටික ඉන්නේ ස්පෝකන් එකේ නිසා අර ඒකට ඒකට සම්බන්ධ වෙන්න කියලා මම ඔයගොල්ලන්ට කිව්වේ. ආටිකල්ස් වල උගන්වනවා අපිට මේ h කියන එක මෙතන ආවට මේක සවුන්ඩ් වෙන්නේ අයන්නේ. හරි. ඒ නිසා අපි and our කියලා මේක භාවිතා කරනවා. මේක මහා දෙයක් නෙවෙයි මතක තියාගන්න. දැන් ආටිකල්ස් කියන පාඩම ඔයගොල්ලෝ කෙරුන්නේ නැහැ තාම. ඉදිරියේදී හම්බ වෙයි. එතකම් මතක තියාගන්න vowel sound එකක් කියන්නේ මොනවයි? vowel අකුරු ටික අයන්න ආයන්න යන්න 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 ඒ යන්න උයන්න උයන්න. ඔන්න ඔය sounds ටිකෙන් එනවනම් අපි and දාන්න ඕන අනිවාර්යයෙන්. අකුර නෙමෙයි බලන්න. හොඳට මතක තියාගන්න පොඩි කාලේ 3-4 ළමයින්ට නම් අපි කියන්නේ a e i o u ආවොත් මේ වව and දාන්නේ කියලා. නමුත් ඔයාලා දැන් මතක තියාගන්න එපා එහෙම. a e i o u ආව පළියටම අපි දාන්නේ නැහැ. දැන් බලන්නකෝ. දැන් යුනිවර්සිටි කියන වචනේ. යුනිවර්සිටි. දැන් ඔයාලට කිව්වොත් දරස් ගාලා මෙතෙන් and දාන්න. මේක and දාවොත් වැරදි. මේ u අකුර තිබුණට වැඩක් නැහැ. මේක සවුන්ඩ් වෙන්නේ u. u කියන්නේ vowel sound එකක් නෙමෙයි. හරි? vowel sound එක තමයි අර ආයන්න ඉඳලා උයන්න දක්වා unit කියන එක unicorn uniform union ඔය වචන සෙට් එකට අපිට and දාන්න බෑ. ඒක u වලින් શબ્ද වෙනවා. නමුත් දැන් umbrella කියන්නේ umbrella වල u අකුරෙන් පටන් ගත්තා මොකක්ද එන්නේ sound එක? එතකොට අපි and දාන්නේ. තේරෙනවද? මෙතන වෙලා තියෙන එක අනිත් පැත්ත මෙතන කොන්සනන්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ නමුත් සවුන්ඩ් එක වවල් සවුන්ඩ් එකක්. එතකොට and දාන්න. හරි? අන්න ඒකයි ඒ රූල් එක දැනගන්න ඕනේ. ඒක ආටිකල්ස් පාඩම කෙරෙද්දී ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා හොඳටම. එතකන් දැනට මතක තියාගන්න මේ විදිහට අර vowels අකුරට නෙමෙයි ඔයගොල්ලෝ දාන්න ඕන. හොඳට මතක තියාගන්න vowel sound එකට. vowel sound ටික තමයි සිංහල භාෂාවේ තියෙන ඔය අයන්න ඉඳලා උයන්න දක්වා ශබ්ද ටික. අයන්න ආයන්න යන්න යන්න ඔයන්න ඕයන්න උයන්න ඌ. vowel පහට ඔය sound ටික අපි දෙනවනේ. නේ? ඒ ටික තමයි vowel sounds කියන්නේ. ඒතකොට u අකුරේදී සැලකිලිමත් වෙන ඔයාලට වරද්දන තැන් දෙක තමයි ඔක. u වලදී u අකුර u විදියටම ශබ්ද වුණොත් දාන්න. හරි? අනිත් vowel sound වලදී and දාන්න. දැන් මෙන්න මේ තව උදාහරණයක් මම දෙන්නම් ඕනම් මේ 1 rupee 1 rupee coin ඔහම විභාග වලට එන තැන් මේ මත දැන් 1 rupee coin එක මෙතන දාන්නේ a දැන් මට කියන්න දාන්න ඕනේ. ඇයි දාන්නේ අපි මේක වවල් අකුරක් වුණ පළියට and දාන්න යන්නේ මොකද මේක ශබ්ද වෙන්නේ කොහමද? වා කියන්නේ vowel sound එකක්. දැන් අනිත් වචනේ තමයි ඔයගොල්ලන්ට එන honest කියන එක. මේක.
honest boy ඔය වගේ ආවා කියන්නේ මේක ඇඩ්ජෙක්ටිව් එකක් නේ දැන් මේකට ගොඩක් අය පැන්න ගමන් දාන්නේ ඔය දැවුත් වැරදි මොකද මේක h තිබුණාට වැඩක් නැහැ මේක සවුන්ඩ් එන්නේ කොහමද honest honest නෙමෙයි මේක honest එහෙනම් මෙතන n ඉන්නවා මේක හොඳට මතක තියාගන්න හරි මේ ටිකේ තියෙන contraction නේ apostrophe පාවිච්චි කරන්නේ කෙටි කිරි නේ ඒකට short form ගැන මම ඔයගොල්ලන්ට කලින් දුන්නා මං හිතන්නේ ලයිස්තුවක් මට මතක විදියට මම ෂෙයා කරා we will not කියන එක කෙටි කරන්නේ කොහොමද අපි won't w-o-n apostrophe t w-a නෙමෙයි w-o ඊළඟ I have කියන එක අපි කෙටි කරන්නේ I apostrophe ve I ඉතින් have වෙන හැමදාම මේ we have වෙනවා we apostrophe ve we ලියලා apostrophe ve ලා she has එනකොට දැන් she is කියන එක she ලියලා apostrophe s she has ලිව්වත් මේ විදියම හරි she is විදියම she has එන්නේ ඒකේ වාක්‍යයේදී අඳුරගන්නේ කොහොමද? අඳුරගන්න ඉතින් දැන් අපි කියමු she is tall කියලා තියෙනවා නම් ඒක she the tall කියන්නේ adjective එකක් නේ. හරි? එතකොට she is කියලා අපි තේරුම් ගන්න ඕන. දැන් තා තියෙන මේව දාන she apostrophe is a brother. එතකොට අපි දැනගන්න ඕනේ එතන කියලා තියෙන්නේ she has a brother. මොකද මේ දෙකේ තේරුම් දෙකක් නේ තියෙන්නේ. නේද? මේ ඉස් වලින් කියන්නේ ඉන්නවා වෙනවා කියන අදහස ඉන්නේ දැන් has දාවම අයිතියක් හැඟවීම තියෙනවා කියලා කියන්නේ ඒක වාක්‍ය කියවනකොට ඔයගොල්ලෝ දන්නවා ඊළඟ I would කියන එක කොහමද එන්නේ මම මේ පැත්තට ගන්නම් පැහැදිලි නැති I apostrophe d එතකොට I had ආවත් ළමයි ලියන්නේ මේ විදිහම. මම contraction ටිකත් I ඔයගොල්ලෝ එවන්න මේ I could ආවත් ඔය විදිහම. මට මම හිතන්නේ සඳිෂි එක දවසක් ද contraction කරද්දී ඇහුවා නේද? මතකද මට ඒක මතකයි. could ආවත් ඔය විදිහම තමයි. should ආවත් ඒත් ඔය විදිහමයි නේද? contraction ගැන අපි කරා කලින්. ila do not එන්නේ don't apostrophe t නිතර උඩුකමාව යෙදෙන අවස්ථා දෙකයි ළමයි අයිතිය හැඟවීම සහ අකුරක් කෙටි කිරීම ඊළඟ who is ලියන්නේ who ලියලා apostrophe s who apostrophe s who has ලිව්වත් ඉතින් මේකම තමයි let us කියන්නේ මොකද්ද let's ඊළඟ we are කියන එක ලියන්නේ we ලිව්වා apostrophe r ඊළඟ it is ලියන්නේ it ලියලා apostrophe yes it has ලිව්වත් පහට දාන්න බැරිද? පහට මම හිතන්නේ මේ ක්ලාස් තියන අය ඉන්නවා මම හිතන්නේ කො ඉන්න අය කියන්න බලන්න පහට වෙනකොට පන්තියක ඉන්න අය ඉන්නවද කතා කරන්න කට්ටිය මැසේජ් නම් දාන්න ඔව් ඔව් අද තමයි දැන් මේ ඉරිදාට
පහට පන්තිය ගන්නයි කියලා මේගොල්ලෝ යෝජනාවක් කරනවා. මේ ආස කමන්නේ කමක් නෑ සර් පහට පන්ති නෑ. ගැටලු තියනයි කියන්නේ ඉරෝෂට මොකද පන්තියක් කතාවක් කිව්වා නේද? පහට පන්ති නෑ සර්. දැන්ට නෑනේ නේ. හරි. ඔය දැන් කොහොමද මේ දවස් පන්ති නෑ සර්. නෑනේ. මේ කොහොමද තියෙන ටයිම් අපිට ඉදිරියේදී කොහොමද වෙනස් වෙනවනේ පන්ති ආයේ වෙනස් කරගත්තාම මේ දැන් ඉදිරි මාසයට තා දවස් දෙකක් තුනක් තමයි තියෙන්නේ ඉතින්. ඊට පස්සේ ඉතින් ටයිම් වෙනස් කරගන්න වෙනවනේ කොහොමද? මේ සර් විද්‍යාපන්ති යනවා පහට. විද්‍යාපන්ති ඔන්න හරි. ඔය හසිකලයි පන්තියක් තියෙනවා මට ඔය මතක තිබුණේ ඒකනේ පහම. හරි. දැන් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. සර් ඔව්. හතමාටද පන්ති වල වෙන්නේ? දැන්ද? දැන් පහමාර හතමාරනේ. ඔව්. මේ හරි. පහමාරම ඔය තාසත් දෙකක් කොහොම කරගෙන යන්නකෝ. නේ ඔක ආයෙත් දැන් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. දැන් ඉදිරියේදී කොහමද මම ලබන සතියේ ඊළඟ සතියේ විතර කට්ටියකින් අදහස් ගන්නවා මේ 6 අයට මොන දවසද පුළුවන් ඉඳ තියෙන්නේ මම එහෙම ටයිම් මේ හදා ගන්නවා හරි. ඔවුන් කොහෙද ගියේ කියලා එක වාක්‍ය දාන්නේ මේ where did they go ඔවුන් කොහෙද ගියේ කියලා අහන්නේ ඉංග්‍රීසියෙන් අහනවා where did they go past tense එකකින් හරි. සඳුෂිට මොකෝ ගැටලුව තියෙන්නේ? හතට පන්තියක් තියෙනවා. හතට පන්තියක් තියෙනවා. මේ හරි කමන්නේ සඳුෂි ඔයාලන් තේරුම් ගන්න බලන්න වීඩියෝ එක බලලා හරි ඉතින් මේ කරගන්නකෝ මේ තා සති දෙකක් විතර වගේ ඉන්නේ. ඔක දැන් ගැටලුවක් ඇති කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි දැන් සඳුෂි යන්නේ කියන්නේ 9 වසරටද? ලබන අවුරුද්දේ? ඔව් 9 නේ. හරි එතකොට අපි ওই සති දෙකෙන් පස්සේ මේ පොඩ්ඩක් හදාගමුකෝ. දැන් ඔයාලට කොහමද ලබන 12 වෙනිදා ඉරිදාත් මේ පොඩි ගැටලුවක් තියෙනවා. මට ආපහු කොළඹ යන්න වීමක් තියෙනවා. 12 ඉරිදාත් සමහර ඒකකින් තාම කන්ෆර්ම් කරලා නැහැ. ඒ මොනත් ආයේ ඒ සතියටත් පොඩ්ඩක් ඔය වෙන දවසකට චේන්ජ් කරගන්න වෙනවා. හරි? අර සංඝාරවාදා හරි ඊට තියෙන දවස අපි ලබන සතිය මම හරියටම කියන්න. එතකොට තා සත් දෙකක් වගේ තමයි උත්තරේ. මේ දවස් කරන් තියෙන්නේ අගඩින්ගේ මොන සඳසි මේ වීඩියෝ එක බලලා හරි කම්ප්ලීට් කරගන්න. ඔක දැන් මේ සති දෙකේ ඔක්කොම මාර් කරන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගමුකෝ. හරි. මේ හොඳයි. ලබන සතියේ පහමාරටම අපි ක්ලාස් එක පටන් ගමු. මේ කොහොමද ඉතින් දැන්ට ඔයාලට තියෙන පන්තිත් ඔය ඊළඟ වාරේ වෙනකොට ආයෙ එහෙම කරලා හරි. එහෙනම් අර පේපර් එකේ ඔය ටික හරි. මේක ඉතින් ලකුණු ඔයගොල්ලන්ට අර පේපර් එකක වගේම බැලන්ස් වෙන එකක් නෑ. මේක ඇසෙස්මන්ට් එකක් විදියට දීලා තියෙන්නේ. මේ පේපර් එකක් මම එහෙම වුණොත් දැන් 12 නිවාඩුයිනේ. 12 වෙනිදාට පන්තිය නිවාඩු දුන්නා. එදාට පේපර් එකක් දානවා. ඔරිජිනල් පේපර් එක පාස් පේපර් එකක්. ඒක කරමු. එතකොට ඒක ලකුණුත් එක්ක බලමු. කොහොමද දෙන්නේ කියලා. හරි. එහෙනම් දැන් ඊට පස්සේ ග්‍රැමර් කොටසක් තියෙනව නේද? අපි මේ අන්තිමට ප්‍රශ්න ටිකක් දීලා තියෙනවනේ. වාක්‍ය ටික. එහෙනම් ග්‍රැමර් පාඩම ගන්නකොට ටක් ගන්න. සම්දිශේන ඒ පාඩිය පටන් ගන්නකොට ඒකට ඉන්න. ආයතකම් ගන්න ග්‍රැමර් එක. මොනවද දීපු වාක්‍ය ටිකටක් ගාව කිය. ළමයි සෙල්ලම් කරා පාසලෙන් පසුව. ළමයි සෙල්ලම් කරා පාසලෙන් පසුව. කරපවල් කියන්නේ children played after school.
එතකොට මේකේ මම ඔයගොල්ලන්ට කිව්වා නෙගටිව් ඉන්ටරොගටිව් එක හදාන්න ඊට පස්සේ නෙගටිව් හදාන්න නෙගටිව් ඉන්ටරොගටිව් එක. එහෙමනේ කිව්වේනේ. හරි. ඔව් එතකොට කොහොමද එන්නේ මේකේ ඇත යන අර්ථයේ ප්‍රශ්නේ? did children or මම ඔක්කොම ලියන්න ඕන වෙන එකක් නැහැ මම හිතන්නේ. did children ඊළඟට played කියන එක play වෙන්න ඕන. මේ present එකට හැරෙන්න ඕන. after school. අගට question mark දාන්න. ඊළඟට negative වාක්‍යයක් අපි හදනකොට මොකද්ද වෙන්නේ? children did not play නේද? මේක මෙතෙන්ට play වෙලා did not වෙන එක විතරයි වෙන්නේ. නැත්තම් didn't. ඊළඟට ප්‍රශ්නය හදනකොට මොකද්ද වෙන්නේ? didn't කියන එක මුලට දාලා ලිව්වා. එච්චරයි. මේක play වෙනවා. මෙතෙන්ට මුලට didn't එනවා. අගට question mark දානවා. ඔය විදිහට තමයි ඔක්කොම එන්නේ. හරි ඊළඟ වාක්‍යය කියන්නකෝ. මේ ටික ලියන අය ඉන්නවද දන්නේ නැහැ. අම්මා ඉව්වා බත්. අම්මා ඉව්වා බත්. එතකොට කොහොමද එන්නේ? mother cooked rice. cook the rice. ඉතින් ඕකනේ ප්‍රශ්නේ හදාන්න did ඔන්න මම ලියන්නේ නැහැ ඔයගොල්ලෝ ටටක් ගන්න හදාගන්න. did mother cook rice? එතකොට ed අයින් වෙලා cook බවට පත් වෙනවා. did mother cook rice? negative වෙන්නේ mother didn't cook rice. මේ ඇත යන අර්ථයේ විතරයි past verb එකේ ඉන්නේ. අනිත් හැම වෙලාවකම එන්නේ මේ present verb එක මේ. mother didn't cook rice ඊළඟට didn't mother cook rice? අම්මා ඉුවේ නැද්ද? didn't mother cook rice? හරි ඊළඟ වාක්‍යය ඊළඟ එක කියන්නේ අම්මා ඇය වැඩ කළාම කියන්නේ. ඔයා ඔවුන් ඇය she worked hard. she worked hard. तर ප්‍රශ්නය හදන්නේ did she work hard? ed අයින් වෙනවා. did she work hard? negative වෙන්නේ she didn't work hard. she didn't work hard. question එක didn't she work hard? didn't she work hard? ඊළඟ එක කියන්නේ ගුරුවරු ඉගෙනුවා අපට. ගුරුවරු ඉගෙනුවා අපිට. අපිට teachers
taught us. Teachers taught us. ඔන්න ඕකේ චුට්ටක් වෙනස් වීමක් වෙනවා නේද? එතකොට වෙන්නේ කොහමද? Did teachers teacher teach us? Did teachers teach us? නේ taught කියන්නේ ඔක irregular verb එකක් නේ නේද? ඒතකොට ඒකේ present tense එක teach. Did teachers teach us? ඊළඟ negative වෙනකොට කොහොමද? Teachers didn't teach us. Teachers didn't teach us. ඊළඟට didn't මුලට අදින්න. Didn't teachers teach us? Didn't teachers teach us? ඊළඟ වාක්‍යය ඔයාලා සහභාගී වුණා පන්තියට. You attended දාන්න පුළුවන් නැත්නම් participated දෙකෙන් ඕන එක. attended දාවොත් for කියන නිපාතය එනවා. participated දාවොත් in කියන නිපාතේ එනවා. attended for the class. එතකොට ස්පෝකන් එකේ අපි මේ සතියේ පටන් ගන්නේ part of speech වල මේ adverb පාඩම පටන් ගන්න. නිසා අලුත් පාඩම පටන් ගන්නේ මේ පන්තියට හැමෝම මේක ජොයින් වෙලා අහන්න. දැන් ඒක අපි මේ වෙනකොට කතා කරලා තිනවා verbs කතා කරලා ඉවර කරේ ගිය සතියේ. ඊට පස්සේ adjectives කරා, nouns කරා, pronoun කරා. එතකොට ඒකේ parts of speech කොටසේ කරන්න තියෙන්නේ adverb එකයි conjunction preposition. අත්‍යවශ්‍යම කොටස් තුන ඔයගොල්ලෝ. ඒ නිසා ඒ ටික cover කරගන්න. ගොඩක් අයට බැරිම පාඩම් ටිකනේ. ඒ ටික දැන් verbs, nouns, adjectives කියන ඒවා සරලයි. ඒවා ගොඩක් අය දන්නවා. preposition ගැන conjunction සහ adverbs කියන තුන ටිකක් ඒ පාඩම් ගොඩක් අය දන්නේ නැහැ, තේරුම් ගන්න අපහසුයි. නිසා ඒවා සවිස්තරව මම සාකච්ඡා කරනවා. සහභාගී වෙලා ඒ ටික කවර් කරගන්න. හරි? හරි. ඒතර මේකේ කොහමද එන්නේ? did you attend for the class? මේකේ ed අයින් කරන එක විතරයි කරන්නේ. Did you attend for the class? ඊළඟට you didn't attend for the class. ඊළඟට didn't මොනටද? Didn't you attend for the class? ගැටලු තියන අය ඉන්නවා නම් අහන්න සද්ද නැතුව ඉන්න එපා. තේරුම් නැති තැන. මම මේ ඔයාලට තේරෙලයි කියලා හිතන් තමයි නිකන් කියන්නේ ලියන්නේ නැති. එකම රටාවක් කියන්නේ දැන් ඔයාලට මේ රටාව පොඩ්ඩක් අර අවුල් කරගන්න තු තේරුම් ගත්තා නම් එකම රටාවක් කියන්නේ. ඉංග්‍රීසි අමාරු නේ. රටාව අල්ල ගන්නවා. එතකොට වචන ඔයගොල්ලෝ ගාව තියෙනවා ඊළඟ පාවාක්‍යයක් තියෙනවද? 5යි දරුණු මම. 5යි 7යි. හරි. හොඳයි. සංදේශ ක්ලාස් එක තියෙනවද? දැන්
ඒකට ගියේ නැතුව දින්නේ. ඒක නැහැලු සර්. අද නැද්ද? එහෙනම් මේ මම ඊළඟ ෆියුචර් ටෙන්ස් එකට යන්න. හරි. ෆියුචර් එකේ අවස්ථා ටික කියලා දෙන්නම් එහෙනම් බලමු. Negative and interrogative form of future. Simple future. මාතෘකාව ලියා ගන්න. දැන් positive form එක මම උගන්වලා තියෙනවා අපට ඒ නිසා negative and interrogative form. සර් ඔව්. ඉස්සෙල්ලා මේ පන්ති වල වොයිස් මේ රෙකෝඩින් දාන්න පුළුවන්ද? දාන්න පුළුවන්. කවුද මේ ඇහුවේ මට? ජිනුද්ද? ජිනුස් සර්. ජිනුද්ද. රෙකෝඩින් ටික දාන්න පුළුවන්. දාන්න. සර්. ඔක්කොම නම් දාවොත් ඔයාලට තියෙනවා මේ 100ක් විතර දැන්. මේ එච්චර අවශ්‍ය නැහැ පුතේ. ඒ ටික එහෙම බලන්න කියොත් ඔයාලට මේ ටිකක් එපා වෙයි. හොඳයි. මම ඕනනම් කීපයක් දාන්නම්. ඒ ටික බලලා එහෙම වුණොත් මේ ටික ටික ඉල්ල ගන්න ඒ කියන්නේ එහෙම කරන්න එච්චර අවශ්‍ය වෙන එකකුත් නැහැ කියලා මම හිතනවා. ඒතකොට ඔයාට මේ එපා වෙයි මේ එච්චර ටිකක් ආයෙ අහන්න බලන්න කියන්නේ. එහෙම ඕනේ නැහැ. මම හිතන්නේ ඔයා අද ඉඳලා ටික හරියට ජොයින් වෙන්න. දාර ඔයා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා තියන්න. මම අර ස්පෝකන් එකට ඇඩ් කරන්න. මැසේජ් එකක් දාන්න. ස්පෝකන් එකේ ගෲප් එකේ නැති අය ස්පෝකන් එකේ වීඩියෝස් ටික ඕනනම් දෙන්න ඔක්කොම. ඒ ටික නම් වැඩි නෑනේ. ඒකේ 10යි ලෙක්චර්ස් 10යි නේ ඇත්තේ. 10යි දැන් 12 වෙනි ගිය සතියේ. ඒ ටික ඕනනම් හොඳට අහලා ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් අවශ්‍යයි ඉල්ලන්න. ඒ ටික මේ ක්ලාස් එකේ නම් මම හිතන්නේ අවශ්‍ය වෙන එකක් නැහැ. මේ මොකද මේකේ අපි කොහොමද ප්‍රශ්න එහෙමනේ සාකච්ඡා කරන්නේ ග්‍රැමර් ටික කරා දිගටම. හරි කමන්නේ ජිනුත් කතා කරනකො මම ටිකක් එවන්නම්. ඒ ටික බලලා ආයේ ඒ ටික බලලි වුණාම එහෙම ටික ටික එහෙමවත් ඉල්ල ගන්නකො. මේ ටික බලන්න ගියොත් ඔයාට එපා වෙයි. මේක දැන් අපි මොන මාසෙ ඉඳන් කරන්නේ මේ පෙබරවාරි මාර්තු විතර ඉඳලානේ නේද? ඉතින් ගොඩාක් තියෙනවා. ඒ ටික ඔක්කොම බලලා ඉවර කරන්න බැරි. එහෙම ඕනේ දැන් කොහොමද ගැටලුවක් නැහැ. ආයි දැන් දෙසැම්බර් වල ඉඳලා මුලින් ඉඳන් හරියට කරගෙන යනකොට ඒ පාඩු කවර් වෙයි. හරි. හොඳයි. හොඳයි නෙගටිව් ඉන්ටරොගටිව් ෆෝම් එක නැත් යන අර්ථය සහ ප්‍රශ්න ස්වරූපය තමයි අද මම කතා කරන්න යන්නේ. එතකොට ඔයාලට මතක ඇති පොසිටිව් ෆෝම් එක අපි කලින් කතා කරලා තියෙනවා. දැන් මේකේ වාසියකුත් තියෙනවා. දැන් කට්ටියට අපි ඉස්සෙල්ලා කරේ එකක් නිසා දැන් ඒක ආපහු මතක් කරලා තමයි අපි නෙගටිව් එකට ඉන්ටරොගටිව් එකට යන්නේ. ඒ නිසා අර මුලදී හිතියේ නැහැ කියලා ගැටලුවකුත් නැහැ. ඒකත් අහු වෙනවා මෙතනින්. නේද? එතකොට අපි කතා කරේ ෆියුචර් ටෙන්ස් එකේ වාක්‍යයක් ඇදුවේ කොහොමද? සබ්ජෙක්ට් මොකද්ද දැවේ? කියන්න බෑ දැන් ටටක් ගන්න. will සබ්ජෙක්ට් එකත් එක්ක will තමයි අපි භාවිතා කරේ.
ඊළඟට will. will එකත් එක්ක ක්‍රියාපදයේ මූලික ස්වරූපය භාවිතා කරේ. ඉන්ෆිනිටිව් නැත්නම් මම verb කියලා කෙටියෙන් දාන්නම් දැන්. දැන් දාන්න ඕනේ ඔයගොල්ලෝ. ක්‍රියාවේ මූලික ස්වරූපය තමයි භාවිත. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එකක් තිබුණා නම් ඒක අපි දැව. ඕක තමයි ඇත්‍යනාර්ථය අපි ගත්තේ. අපි එක උදාහරණයක් ලියමු. ඕනම සබ්ජෙක්ට් එකක් එක්ක will පාවිච්චි කරන. ඒක වචන බහුවචන ભેදයක් මොකුත් නැහැ. නේ? අපි ගමුකෝ he will read the book. කෙටි වාක්‍යයක් ගමු. නැත්නම් අපි පොඩි එකක් he will help me. ඔය වගේ එකක් ගමු. ඔහු උදව් කරાવી මට. නේ? ඕනම කතරු කෙනෙක් එක්ක අපිට ওই විදිහට තමයි පාවිච්චි කරන්නේ. will help තමයි දාන්නේ. නේ? ඕනම ක්‍රියාපදයකට මුලින් will දාවම ඒක අනාගත කාල බවට පත් වෙනවා. ඕක තමයි අපි ගත්තේ. දැන් අද ඔයාලට මට කියලා දෙන්න තියෙන්නේ නෙගටිව් එක හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපි මොකද්ද කරන්නේ? මේ පැටර්න් එකම මොකද්ද වෙන්නේ? පොඩි වෙනසයි වෙන්නේ. will වලට මොකද්ද එකතු කරන්නේ අපි? එකතු කරනවා not එක. will වලට not එකතු කරනවා. the subject will not එතකොට මේ will not කියන එක ඔයාලට ඕන නම් අපිට පුළුවන් will not වෙනුවට දාන්න short form එක මොකද්ද won't කියලා පාවිච්චි කරන්න පුළුවන්. හරි will not වෙනුවට. හරි එතකොට බලන්න අර වාක්‍යය නම් නෙගටිව් කළා මට දැන් කියන්න he won't help me. he won't නැත්නම් will not help me. ඔහු උදව් නොකරાવી මට. නැත්නම් අපි ඉතින් සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කිව්වොත් ඔහු උදව් කරන එකක් නෑ මට. ඔන්න නෙගටිව් ෆෝම් එක හදාගන්න. හරිම ලේසි. will වලට not දාලා ලියන්න. ඊළඟට ඉන්ටරොගටිව් එක ප්‍රශ්නය හදනකොට අපි මොකද්ද කරන්නේ? will මේ will කියන අපි අදත් ඕගොල්ලන්ට කියනවා ප්‍රශ්න හදනකොට අර helping verb එක කොහෙටද ගෙනියන්නේ කිව්වා. මුලට ගෙනියන්න කිව්වා. මේ මෙතෙන්ට ගෙනියන්න. will will subject verb object ඊළඟට මෙතෙන්ට question mark එක දාන්න. හැබැයි මෙතෙන්දී ඔයගොල්ලෝ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එක තැනක් තියෙනවා subject එක I සහ V වුණොත් subject එක I හෝ V වුණොත් අපි ගන්න මුලට මොකද්ද? I හෝ V වුණොත් අපිට මුලට ගන්න වෙන්නේ will නෙමෙයි shall. ඒක මතක තියාගන්න ඕන. ප්‍රශ්න හදද්දී simple future tense එකේදී අනිවාර්යයෙන්ම I සහ V එක shall භාවිතා කරන්න ඕන. ඒක මතක තියාගන්න. අනිත් ඕනම කතින්දම් ඇත යනාර්ථී වාක්‍ය ලියද්දී I ආවයි V ආවයි කියලා ප්‍රශ්න නැහැ. will දාලා I will go, she will go, they will go, we will go කියලා ලියන්න පුළුවන්. එතන shall you කියලා ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් භාවිතා වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් හදද්දී simple present tense මේ future tense එකේදී I සහ V ආවොත් අනිවාර්යයෙන්ම shall පාවිච්චි කරන්න ඕන. අපි මේ වාක්‍ය ප්‍රශ්නය හදමු එහෙනම්. කොහොමද දෙන්නේ? He will not help කියන එක කොහොමද දෙන්නේ? will මුලට එනවා. will
will help me. he will he help me ඔහු උදව් කරාවිද මට මේක නෙගටිව් කරනවා නම් ඔයාලට ලේසිම ක්‍රමය තමයි won't පාවිච්චි කරන එක short form එක won't සර් ඔව් කිය සර් shall කියන එකේ තේරුම කරන්නද කියන එක නෙවෙයිද? එහෙම පැටර්න් එකකුත් තියෙනවා දැන් shall I go කියලා කිව්වම මම යන්නද එහෙම ඒක පැටර්න් එකක් හරි ඒක පැටර්න් එකක් විදිහට වෙනම භාවිතා වෙනවා shall we help නේ අපි උදව් කරන්නද එහෙම හදන්න අවස්ථාවකුත් තියෙනවා හරි මේකේ අනාගත කාලයේ භාවිතා කරන්නේ shall භාවිතා කරනවා ඒක අවස්ථා දෙකක් won't he help me ඔහු උදව් නොකරාවිද මට ඔතනට මේ ගන්න බැරිද? මේ පාවිච්චි කරන්න බෑ මේ කියන්නේ වෙන අවස්ථාවක් හරි මේ කියන එක අපි භාවිත කරන ඒකත් පැටර්න් එක අර හෙල්පින් වර්බ් එකක් විදිහට නෑ ඉඳ තියනවා කියන සම්භාවිතාවක් ප්‍රකාශ කරන්නේ ඒකයි මේකයි පටලව ගන්න එපා won't he help me ඉතින් මේක දිගාකාරයෙන් ලියන්න ඕන නම් අර එදා කර ක්‍රමයට මම කියලා දෙන්නා ඔයගලන්ට will he මෙමය ඔන්න එකක් කරනකොට අහගෙන ඉන්න හොඳට ඒ ඇති will දෑවා he not එන්නේ මෙතෙන් කඩල් ලියන not help me ඊට වඩා ලේසි කෙලින්ම won't කියලා මුලට ගත්තම ලේසි ඒකත් නිකන් ආල් ලියලා තියන්න මතක් වීම පිණිස right එහෙනම් මේ ටික දැන් ලියා ගන්න තියෙන්නේ නේ මෙතන ඉඳන්ම ලියන්න ඕනේ හරි ලියා ගන්නකො එන්නේ ඊට පස්සේ මම එක වාක්‍යයක් දෙන්නම් තනියම හරි දාවන්න he will help me කියන්නේ ඔහු උදව් කරાવી මට
එතකොට ඒක නෙගටිව් කරාම he won't help me. ඔහු උදව් නොකරાવી මට. ඉන්ටරොගටිව් එකේ තමයි චුට්ටක් මතක තියාගන්න I සහ we ආවොත් shall කියන එක අපි උදා කරනවා. හරි. මේ නෙගටිව් ෆෝම් එකේ ඉතින් දිග ආකාරයෙන් ලියනවා නම් මේ ආකාරයට එන්නේ. වඩා ලේසිය ඔයාලා මේ ෂෝට් ෆෝම් එකටම හුරු වෙන්න. මේක නිකන් ලියලා තියන්න දැනගන්න. මෙහෙම ලිව්වත් හරි. සමහර ලියනවා will not he කියලා. එහෙම ලිව්වොත් වැරදි. උපකාරක පදේ විතරයි නිතරම අපි මුලට අදින්න ප්‍රශ්නේ. ඔව් මේකේ වාක්‍ය පහක් දීලා අර මම මේ සතිය පොඩ්ඩක් කරේ ඒවත් ටිකකුත් තිබුණා චුට්ටක් විනාඩි 5ක් විතර ගන්නම් මම ඒකත් චුට්ටක් කියලා ඉවරයිද මේ ටික ලියලා කවුරු තාම ලියනා ඉන්නවද ලිව්වද එහෙනම් ආයි දාලා ප්‍රශ්නයක් හදන්නකෝ එකක් මෙතෙන්ට shall I help him ඒ වගේ එකක් හදන්න shall I help him මම ඔහුට උදව් කරන්නේ නැද්ද කියලා තමයි ඉතින් සිංහල තේරුම ගන්න. shall I help him we දාලා ගන්නවා නම් shall we help ගොඩක් වෙලාවට ඉතින් තමන්ගේ ප්‍රශ්න කරනවා අඩුයි නේ shall we help him අපි ඔහුට උදව් කරන්නද එහෙමයි අදහස ගැටලු තියන අය අහන්න පැහැදිලි නැහැ මනුෂ්‍ය මොකද්ද ගැටලුව හරි එහෙනම් ඔන්න ඔය විදියට හදන්න පුළුවන් එක වාක්‍යයක් දෙන්න තනියෙන් අවස්ථා හතරේ හදන්න එහෙනම් ඉක්මනට හදන්න අපි ගමුකෝ බහුවචන එක they
they will take it. මේක නෙගටිව් මේක ප්‍රශ්නේ හදාන්න ඉස්සෙල්ලා ඇත යන අර්ථේ they will take it ඊට පස්සේ නැත යන අර්ථය ලියන්න නැත යන අර්ථයේ ප්‍රශ්නේ හදන්න වෙලා වගේම අවස්ථා ඔවුන් ගනීවි ඒක homework සර් නෑ නෑ දැන් එකක් නිකන් ලියමු අර අවස්ථා හතරේ එතකොට පාඩින් තේරෙයිනේ කට්ටියට මොකද එතකොට වෙන්නේ will මුලට අදිනවා සර් පන්ති කීයටද? හරි තා විනාඩි 10ක් යන්නේ නැහැ. ඊළඟ හෝම්වර්ක් පහක් දුන්නා. අර පොඩ්ඩක් ඒව ටිකක් පොඩ්ඩක් පෙන්නනවා. ඉවර කරන්න. will they දැන් සිම්පල් වෙන්න ඕන මැදට එනවා. will they take it? ඔවුන් ගනීද ඒක ඊළඟ නෙගටිව් කරන්න they won't take it they won't නැත්නම් will not short form එකට හුරුනා නම් ලේසිය වගේ they won't take it ඔවුන් ගන්න එකක් නැහැ ඒක ඊළඟ එකේ ඉන්ටරොගටිව් එක හදනවා won't they take it won't they take it ඔන්නච්චරයි අවස්ථා හතර එක රටාවක් තියෙනවා මේ රටාව චුට්ටක් කල්පනා කරලා හිතන්න ඒ විදිහට තමයි ඕන තරම් වාක්‍ය ලියන්න පුළුවන් අපි වචන ගන්න. හරි. බෝධි පූජාව තියෙන කෙනා යන්න. ඔක්කිය. හරි ඒකට යන්න මේ අගඩින්ග පොඩ්ඩක් වීඩියෝ එක බලලා හරියන්න අලගන් දැන් හෝම්වර්ක් එක විතරයි තියෙන්නේ හරි වාක්‍ය පහක් ලියා ගන්න ටක් ගාලා ඔහු ලියාවි ලියුමක් ඔහු ලියාවි ලියුමක් ලේසිම වාක්‍ය වලින් දෙන්න. ඒතර රූල් ඔයගොල්ලෝ හතරක් ඉඩ අරින්නවා නේ. ඔහු ලියාවි ලියුමක්. ඊළඟට ඇය වැඩ කරાવી හොඳින්. ඇය වැඩ කරાવી හොඳින්. හොඳින් කියන්නේ well W E L L. ළමයි සෙල්ලම් කරાવી හෙට. ළමයි සෙල්ලම් කරાવી හෙට. ඔයාලා සමත් වේවි විභාගය. ඔයාලා සමත් වේවි විභාගය. හතරයි නේද? පහයි සර් හරිද? ඒ පාලියන් සමත් වේවි will pass the exam. චුට්ටක් වෙනන් යන ගමු අර සමත් වේවි විභාගය. සර් හතරයි දුන්නේ හතරයිද? පැහැදිලි නෑ කියප එක.
හතරයි ආතායක මේක කියනකෝ ඔවුන් සමත් වේවි විභාගය. ඔවුන් සමත් වේවි විභාගය. ඔයාලා සර්. ඔයාලා සමත් වේවි විභාගය. පස්වෙනි එක නිමල් නිමල් කතා කරાવી මට. නිමල් කතා කරાવી මට. කෝල් ගන්නකො කෝල්. පන්තිවලද හරි. මෙන්න මේ ඩිංග මොකද්ද මම ඔයාලට ස්පෙෂල් ටිකක් කියුවා නේද මේ සතිය අර මේ ගෲප් එකට දාපු ටික. මේ පොඩ්ඩක් කියන්න ඒ ටික මොකක්ද සම්බන්ධ ඉමත ගන්නවා කිව්වේ? මේ ඔයාලට ගෲප් එකට මම දාලා තිබ්බ නේද මේ සතියේ මොනවා හරි විශේෂ ටිකක්. past tense එකේ ටික. past tense එකේ වගේ දාලා තිබ්බා. ඒවා කියෙව්වද ඔයගොල්ලෝ දැන් ඒව බලන්න ඉඳ තියෙනවා කියලා චුට්ටක් පෙන්නලා මම මේකට කරන්න බැලුවේ. හරි තියෙනවා. මම බලන්න මේක මම වැඩි වෙලා ගන්න විනාඩියක් විතර. මේ ටික ඔයාලට එවලා තියෙන්නේ මම අර ෆික්ෂන් වර්ඩ් භාවිතා වෙන ටිකක් එවලා ඇති ඒක කියව ගන්න. ඊළඟට ඒකෙන් වාක්‍ය ප්‍රශ්න ටිකක් සහ වාක්‍ය තියෙන ඒවා ටිකක් එවලා තියෙනවා. ඒ ටික ඊළඟට මේ who භාවිතා මේ ටික නම් මම ගිය සතියේ කියලා දුන්නා මම හිතන්නේ නේද? සර්. ඔව්. who which ඒවා යෙදෙන අවස්ථා ටික. හරි. ඒ ටික කියලා දීපු ටික තියෙන්නේ නේ. ඊට අමතරව මම ওই විශේෂ නෝට් ආවම group එකට දානවා. ඒවා කියවන්න මොනවා හරි ගැටලු සහිතව. past tense එකේ activity ටිකක් දුන්නා සර්. activity ටිකක් දුන්නා. මොකේද? සර් group එකට දාලා තිබ්බ activity ටිකක් past tense එකේ. ඔව් මේ හත නේ. මේකත් මම චුට්ටක් පෙන්නන්නම්. හදිසි කවුරු හරි ඉන්නවනම් යන්න කවුද බෝධි පූජාවක් වෙන කියලා තිබ්බනේ. මම මේක චුට්ටක් පෙන්නන්න විතරයි. මෙන්න මේ ටික නේද? පේනවනේ මම WhatsApp එකෙන් ඕපන් කරේ. ඒ ටික නම් ඔයගොල්ලෝ තේරෙනවනේ කරන්න පුළුවන් නේද? මෙන්න මේ ටික එන්නේ මේක. මේක. whose යදෙන අවස්ථාවකින් මම උදාහරණයක් කිව්වා whose pencil is this නේ. which එකත් එක්ක නිතර noun එකක් එනවනේ. which කියන්නේ මොන කියන අවස්ථාව. right ඊළඟට මේක past tense එක දාන්න තියෙනවා. අන්නේ මේ ටික පුළුවන් නේ. ඔන්න මෙතන දීලා තියෙන උත්තර ටික. මේකෙත් හරි උත්තරේ ඒ දෙකකින් past tense එක හොයන්න තියෙනවා. මේකත් past tense එක කියන පුළුවන් නේ. මොන හරි ඒවයි නොතේරෙන දෙයක් තිබුණොත් ඔයගොල්ලෝ අහන්න group එක හරහාව. මේ ටික කරන්න ගැටලු නම් ඊළඟ සතියේ වුණා සාකච්ඡා කරන්න පුළුවන්. සර් stay එක past tense කරන්නේ ed දාලාද? stay ed. stay ed.
මේ ඔක්කොම අපි අර verbs ඒවා ටිකේ මොන අලුත් යාළුවට විතරයි බැරි වෙනවා නම් අනිත් අයගේ ගාව තියෙනවා past tense verb ඔක්කොම. හරි. එනවා ඔය ටික කරලා මොනවා හරි ගැටලු තිබුණොත් ඒවා අහන්න. එහෙනම් අර මං කිව්ව පණිවිඩත් පොඩ්ඩක් මතක තියාගන්න. දැන්ට අර ප්‍රී ස්කූල් එකේ එහෙම දන්න කියන අය හම්බුනොත් කියන්න. ඒක සෙන්සුරාදා දවසේ 12 මාර්තු ඒක අලුතෙන් පටන් ගත්ත පන්තිය. ලබන අවුරුද්දේ එක වසරට යන්න ඉන්න අය ඔබ දන්න කියන අය ආවොත් දැනුවත් කරන්න මේ පන්තිය පිළිගන්නවා. හරි. හොඳයි. අනිත් ඒවා ටික ඉතින් අපි දැන් දෙසැම්බර් අග වෙනකොට පටන් ගන්න බව දැනුවත් කරන්න grade 1 වල ඉඳලා 11 දක්වා. right. හොඳයි. එහෙනම් good night all of you. good night good sir. night sir මොකක්ද මොකක්ද හර්ෂිකා ගැටලුවක්ද?